ආයිබෝන් ළමයි සුබ දවසක් හැම දිනාටම අද අපි සංප්‍රයුක්ත ව්‍යුහ හා සම්බන්ධව එක්සෑම් එකේ දැවිලා තියෙන පසුගිය විභාග ප්‍රශ්න ටික විවරණය කරන්න යන්නේ. හරිද? සරලව කිව්වොත් 2011 ඉඳලා 2020 දක්වා ඇවිල්ලා තියෙන කෙමිස්ට්‍රි පේපර් එකේ ව්‍යුහගත කොටසේ පළවෙනි ප්‍රශ්නයට ඇවිල්ලා තියෙන සංප්‍රයුක්ත ව්‍යුහ ප්‍රශ්නයයි ලුයිස් ව්‍යුහ ප්‍රශ්නයයි එකින් එක කරන්න යන්නේ. හරිද? දැන් මේ ව්‍යුහගත පේපර් එක ළමයි ගැන කිව්වොත් ඕකේ තියෙන ප්‍රශ්න හතරම අපි සම්පූර්ණයෙන් කළ යුතුයි. ඒ ලකුණු ටික අපි ගන්නම ඕන, මග හරින්න බෑ. පැහැදිලිද? අනිත් එක තමයි සංප්‍රයුක්ත ව්‍යුහ අඳිනවා කියන එක ළමයි මහ දෙයක් නෙමෙයි. හරි, ඒක හරියම ලේසි දෙයක්. පොඩි ටෙක්නික්ස් ටිකක් තියෙන්නේ අල්ලගන්න. ඒ කෙටි ක්‍රම ටික අල්ලගත්තට පස්සේ ලේසියෙන් සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳගෙන යන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ විතරක් නෙමෙයි ළමයි. MCQ පේපර් එක තියෙනවානේ. MCQ ප්‍රශ්න 50න් එක ප්‍රශ්නයක් දානවා අනිවාර්යෙන්ම සංප්‍රයුක්ත ව්‍යුහ හා සම්බන්ධව. සමහර අවුරුදු වල අහලා තියෙනවා මේ සැකිල්ලක් දීලා සූත්‍රයත් එක්ක මේ සැකිල්ලට අඳින්න පුළුවන් ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ ගණන කීයද? තව අවුරුද්දක අහනවා අඳින්න පුළුවන් සියලුම සංප්‍රයුක්ත ව්‍යුහ ගණන කීයද? හරිද? තව අවුරුද්දක ඇහුවා අඳින්න පුළුවන් අස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ ගණන කීයද කියලා. ඉතින් බලන්නකො ළමයි අපේ දැනුම කොච්චර මේගොල්ලෝ හොයනවද කියන එක. තේරුණාද? ඒ නිසා ළමයි මේ ප්‍රශ්නේ අමාරු නෑ. වෙන්න ඕන හොඳ පුහුණුවක් ලැබීම පමණයි සහ ළමයි කෙටි ක්‍රම සියල්ල දැන ගැනීම විතරයි. ඒතර තප්පර ගානකදී අපිට පුළුවන්කමක් ලැබෙනවා 90කට හෝ අයනයකට අදාළව අඳින්න පුළුවන් සියලුම සංප්‍රයුක්ත ව්‍යුහ අඳින එක. සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳලා විතරක් හරියන්නේ නෑ. අපිට හැකියාවක් තියෙන්න ඕන ස්ථායි ව්‍යුහ හඳුන ගන්න, අස්ථායි ව්‍යුහ හඳුන ගන්න. තේරුණාද? හරි. දැන් ළමයි අපි මෙන්න මෙහෙම කරමු. 2011න් පටන් ගන්න නැතුව ළඟදිම ආපු පේපර් එක 2020 නේ. 2020න් පටන් අරගෙන 2020 සිට අපි 2011 දක්වා ආපස්සට යමු එකින් එක. පැහැදිලිද? හරි. එහෙමනම් අපි 2020 අවුරුද්දෙන් පටන් ගමු. හරි. ළමයි 2020 ප්‍රශ්නෙට අපි එමු ළමයි. හරි. 2020 ඇහුවේ මෙහෙම දෙයක්. N2O3 2- වල සැකිල්ල දීලා අපෙන් ප්‍රශ්න දෙකක් ඇහුවා. එකක් තමයි අඳින්න පුළුවන් ස්ථායිම ලුයිස් ව්‍යුහය. අනෙක් ප්‍රශ්නය අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳලා ඒ වගේන් වඩාත් අස්ථායි ව්‍යුහ හඳුන ගන්න, අනිත් එක අඩුවෙන් අස්ථායි ව්‍යුහ හඳුන ගන්න කිව්වා. හරි, අපි එහෙනම් N2O3 2- වලට අදාළ ස්ථායිම ලුයිස් ව්‍යුහය අඳිමු. දැන් ළමයි කතන්දරය වෙන්නේ මේකයි. මේ 2- කියන ආරෝපණය වඩාත් විද්‍යුත් ඍණ ඔක්සිජන් පරමාණු දෙකක් මත තිබ්බනම් හරි. මම මේකට මෙන්න මේ ඔක්සිජන් පරමාණු දෙක තෝරගන්නම්. හරිද? ඒතර ඔක්සිජන් පරමාණුවක් මත විධිමත් ආරෝපණය ඍණ එකක් වෙන්න නම් ඒ ඔක්සිජන් හදලා තියෙන්න ඕන තනි බන්ධනයක්. ඒ ඔක්සිජන් ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙන්න ඕන. ඒතර මෙයා 1- වෙනවා. ඊළඟට මේ ඔක්සිජන්ටත් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දාලා මේකත් ඍණ එකක් කරා නම් හරි. දැන් මේ නයිට්‍රජන්ගේ අෂ්ටකය අසම්පූර්ණයි. හරිද? මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දුන්න නම් හරි. හරිද? ඒතර මේ නයිට්‍රජන්ගේ අෂ්ටකයත් සම්පූර්ණ වෙනවා. මෙයාගේ විධිමත් ආරෝපණයත් බිඳුවක් වෙනවා. ඊළඟට මේ නයිට්‍රජන්ගේ මේ ඔක්සිජන්ගේ දෙන්නගේම විධිමත් ආරෝපණ බිඳුවක් කරන්න නම් මේ NO බන්ධනය ද්විත්ව බන්ධනයක් කරලා මේ ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දීලා මේ නයිට්‍රජන්ට එකසර යුගලක් දෙමු. හරිද? එහෙනම් මෙන්න N2O3 2- වලට අඳින්න පුළුවන් ස්ථායිම ලුයිස් ව්‍යුහය. හරිද? දැන් අපෙන් අහනවා ඊළඟට මේකට අඳින්න පුළුවන් තවත් සංප්‍රයුක්ත ව්‍යුහ තියෙනවා නම් ඒවා අඳින්න කියලා. දැන් සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී මේ සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරන්න බෑ. අපි කරන්න ඕන මොකක්ද? මේ ෆයි බන්ධනවල සහ ෆයි බන්ධන සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් පරමාණු අතර හුවමාරු කරගනිමින් අඳින්න පුළුවන් තවත් ව්‍යුහ තියෙනවා නම් ඒ ව්‍යුහ ගොඩනගන්න ඕන. හරිද? රයිට්. එහෙනම් ළමයි අපි මෙන්න මෙහෙම කරමු. ඉස්සෙල්ලාම සැකිල්ල ඇඳලා ඉමු. ඔක්සිජන්, මෙතනින් නයිට්‍රජන්, මෙතනින් ඔක්සිජන්, මෙතනින් නයිට්‍රජන්, මෙතනින් ඔක්සිජන්. අපි මෙන්න මේ ෆයි බන්ධනය තියෙනවානේ. මේ ෆයි බන්ධනය මේ ඔක්සිජන්ගේ පැත්තට කඩලා මෙතෙන්ට එකසර යුගලක් දෙමු. එතකොට ඔක්සිජන් ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් වෙනවා. මේක 1- වෙනවා. මේ නයිට්‍රජන් ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තිබුණා. දැන්
මෙන්න මේ 5 බොන්ඩ් එක මේ පැත්තට කඩපු නිසා මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය අසම්පූර්ණ වෙනවා. මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න මේ නයිට්‍රජන් ගාව තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට දීලා අපි හදාගමු ළමයි 5 බන්ධනයක්. හරිද? ඉතුරු එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ඒ විදිහටම ළමයි තියෙන්න ඉඩ හරින්න. හරිද? දැන් මෙහෙම තිබ්බහම මේ නයිට්‍රජන්ට ධන එකක විධිමත් ආරෝපණයකුත් එනවා. දැන් බලන්න ඔක්සිජන් පරමාණු 3 මත ඍණ 1 බැගින් ඍණ 3ක විධිමත් ආරෝපණයක් තියෙනවා. ඍණ 3යි ධන 1යි සඵල ආරෝපණය ඍණ 2කට සමානයි. පැහැදිලිද? හරි. දැන් එහෙනම් අපි මේ ව්‍යුහයට අඳින්න පුළුවන් තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිමු. සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලාම සැකිල්ල ඇඳලෙමු. දැන් ළමයි අපි මෙහෙම වැඩක් කරමු. මෙතන තියෙන මේ 5 බන්ධනය තියෙනවනේ. මේ 5 බන්ධනය මේ නයිට්‍රජන් ගාවට කඩලා මෙතෙන්ට එකසර යුගලක් දෙමු. එහෙනම් මේ නයිට්‍රජන් ගාව දැන් තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. හරිද? එහෙනම් මේ නයිට්‍රජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් තියෙනවා. දැන් එහෙම කරපුවාම මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය අසම්පූර්ණ වෙනවනේ. ඒ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න මෙතන තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් මෙතෙන්ට දීලා 5 බන්ධනයක් හදමු. හරිද? එහෙනම් මෙතනින් 5 බන්ධනයක් හදාගත්තා. දැන් මේ ඔක්සිජන් ගාව තියෙන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. මේ ඔක්සිජන් ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක්ම තියෙනවා. මෙතන 1 වෙනවා. මේ ඔක්සිජන්ට අපි හානියක් කරේ නැහැ. එකසර යුගල් 3 තියෙනවා 1 1. දැන් මෙන්න මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ළමයි ධන 1ක් වෙනවා. පැහැදිලිද? රයිට්. අපිට තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන් ළමයි. හරි. ඒ කොහොමද? අපි අන්තිමට දිත්පයිතල දාමු. මෙතන තියෙන මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දීලා මේක තනි බන්ධනයක් කරන්න පුළුවන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඒකත් අඳිමු. රයිට්. එහෙනම් සැකිලි ඉස්සෙල්ලාම ඇඳලා ඉන්නම්. මෙතනින් ඔක්සිජන්, මෙතනින් නයිට්‍රජන්, මෙතනින් නයිට්‍රජන්, මෙතනින් ඔක්සිජන්, මෙතනින් ඔක්සිජන්. දැන් කරන්න යන්නේ මොකක්ද? මේ ඩබල් බොන්ඩ් එක මෙතන හදලා හරිද? මේක තනි බන්ධනයක් කරන එක. එහෙනම් මෙතන ඩබල් බොන්ඩ් එකක් කරා. එහෙනම් ඔක්සිජන් ගාවට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි දෙන්න ඕන. මේ ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දෙන්න 1 වෙනවා. මේ නයිට්‍රජන් මත ධන 1ක විධිමත් ආරෝපණයක් තියෙනවා. මේ නයිට්‍රජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් දෙන්න. මේ ඔක්සිජන් ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙනවා. මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය ඍණ 1යි. සහ මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණයත් ඍණ 1යි. මෙතනත් ළමයි මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ඍණ 1යි. එහෙනම් මෙන්න N2O3 2- සඳහා අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ 3 මේ ස්ථායි ලුයිස් ව්‍යුහයට අදාළව. දැන් මේ සංප්‍රයුක්ත ව්‍යුහ අතරින් හරිද? මේ සංප්‍රයුක්ත ව්‍යුහ අතරින් වඩාත් අස්ථායි ඒවත් හරිද? වඩාත් අස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහත් අඩුවෙන් අස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහත් හඳුන ගන්න කියලා කියනවා. රයිට්. දැන් ළමයි බලාගෙන ගියාම මෙතනදී ඔයගලන්ට පේනවද මෙන්න මෙහෙම දෙයක්? මේ නයිට්‍රජන්ගේ පරමාණු දෙක මත තියෙන්නේ ඍණ 1 බැගින් වූ විධිමත් ආරෝපණනේ. ව්‍යුහයක අනුයාත පරමාණු මත සජාතීය ආරෝපණ පැවතුනහම ඒ ආරෝපණ අතර ඇතිවන්නා වූ විකර්ෂණය නිසා බන්ධනය දුර්වල වෙනවා. බන්ධනය දුර්වල වීමේ ප්‍රතිඵලයක් විදිහට සමස්ත ව්‍යුහයම අස්ථායි වෙනවා. එහෙනම් මේ සංප්‍රයුක්ත ව්‍යුහය තුළ නයිට්‍රජන් සහ ඔක්සිජන් පරමාණු අතර සජාතීය ඍණ ආරෝපණ පැවතීම හේතු කොටගෙන මේ ව්‍යුහය වඩාත් අස්ථායි ව්‍යුහය වෙනවා. ඕකම ළමයි මෙන්න මෙයාටත් අදාළයි. එහෙනම් රයිට් මෙතෙන්ට අපිට ලියන්න පුළුවන් අස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහයක් කියලා. මෙතෙන්ටත් අපිට ලියන්න පුළුවන් අස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහයක් කියලා. මෙතෙන්ට අපිට ලියන්න පුළුවන් හරිද අඩු අස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහයක් කියලා. හරිද? සහ අඳින ලද මේ ව්‍යුහය තමයි වඩාත්ම ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහය වෙන්නේ. පැහැදිලිද කියපු දේ?
හරි ළමයි දැන් අපි 2019 අවුරුද්දට එමු. හරිද? මෙතන රෝමාංක දෙකකින් ප්‍රශ්න දෙකක් අපෙන් ඇහුවා. right? රෝමාංක එකෙන් ඇහුවේ SO3F2 අණුව සඳහා සැකිල්ල දීලා තියෙනවා. මේ සැකිල්ල සඳහා අඳින්න පුළුවන් ස්ථායීම ලුවිස් ව්‍යුහය අඳින්න කියලා කිව්වා. හරිද? දැන් ළමයි ඔතන අණුක සූත්‍රය උනේ SO3F2 නේ. මෙන්න මේකයි සැකිල්ල. සල්ෆර් පරමාණුව වට කරගෙන ඔක්සිජන් පරමාණු 3ක් හිටියා ෆ්ලෝරින් එක්ක. දැන් ඔක්සිජන් පරමාණු වල විධිමත් ආරෝපණ බිඳුවක් කරන්න ඕන නම් ඔය ඔක්සිජන් පරමාණු දෙකට මේ පාර්ශ්විකව ඉන්න ඩබල් බොන්ඩ්ස් හදන්න. මේ දෙන්නටම එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක බැගින් දෙන්න. දැන් මොකද වෙන්නේ? ඔක්සිජන් පරමාණු දෙකේ විධිමත් ආරෝපණ බිඳුවක් වෙනවා. මේ ඔක්සිජන් ඉන්නේ මැද තැනක මෙයාගේ වටේ බන්ධන දෙකයි ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 4යි අෂ්ටකය සම්පූර්ණ කරගන්න තව ඉලෙක්ට්‍රෝන 4ක් ඕන. එහෙනම් අපි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දෙමු. එහෙම එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දුන්නාම මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණයේ බිඳුවක් වෙනවා. හරිද? ඊළඟට කවුද ඉන්නේ? ෆ්ලුෝරින් පාර්ශ්වික ලෙස. ළමයි මෙන්න මේ පොයින්ට් එක හොඳට මතක තියාගන්න. හැලජන් පරමාණුවක් තනි බන්ධනයකින් සම්බන්ධ වෙලා ඉන්නකොට එයාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න එකසර යුගල් 3ක්ද ඇත්නම් හැලජන් පරමාණුවේ විධිමත් ආරෝපණය ෆෝමල් චාර්ජ් එක ළමයි හරියටම බිඳුවක් වෙනවා. එහෙමනම් ආයි හිතන්න දෙයක් නැහැ. ෆ්ලුෝරින් හැලජන් පරමාණුවක් නිසා එයා තනි බන්ධනයකින් සම්බන්ධ වී ඇති නිසා ෆ්ලෝරින් වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දෙන්න වැඩේ හරි. එහෙනම් මෙන්න SO3F2 සඳහා ස්ථායීම ලුවිස් ව්‍යුහය. හරිද? හරි. දැන් එහෙනම් අපි 2019 රෝමාංක 2ට යමු. හරි. 2019 රෝමාංක 2. මෙන්න මෙහෙමයි ළමයි. H3N3O කියන ව්‍යුහයට අදාළ ස්ථායීම ලුවිස් ව්‍යුහය දීලා තියෙනවා. අහනවා මේ ස්ථායී ලුවිස් ව්‍යුහය සඳහා ඇඳිය හැකි තවත් සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩනගන්න සහ ඒ සංප්‍රයුක්ත ව්‍යුහ අතරින් ස්ථායී සහ අස්ථායී වෙන් කරලා අඳුනගන්න කියලා. හරිද? දැන් සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිද්දී සැකිල්ලේ පරමාණු වල පිහිටීම වෙනස් කරන්නේ නැහැනේ. එහෙනම් ඔය දීලා තියෙන ව්‍යුහයට අදාළ සැකිල්ලක් අපි අඳිමු මෙන්න මෙහෙම. ඔක්සිජන් දාගත්තා, නයිට්‍රෝජන් දාගත්තා, ආයෙත් නයිට්‍රෝජන්, ආයෙත් නයිට්‍රෝජන්, H පරමාණු දෙකක් මේ විදිහට දාගත්තා. දැන් අපි සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දි කරන්න ඕන ෆයි බන්ධන සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සුදුසු පරිදි පරමාණු අතර හෝමාරු කරගෙන අඳින්න පුළුවන් තවත් ව්‍යුහ තියෙනවා නම් ඒවා ගොඩනගන එකනේ. අපි ළමයි මෙතන තියෙන්නේ එකම එක ෆයි බන්ධනයක් නිසා ඒ ෆයි බන්ධනයට අත තියමු. හරිද? මේ ෆයි බන්ධනයට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල මෙන්න මේ නයිට්‍රෝජන්ගේ පැත්තට කඩමු. එතකොට මේ නයිට්‍රෝජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ලැබෙනවා. එහෙනම් මේ නයිට්‍රෝජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ලැබෙනවා. රයිට්? දැන් මෙන්න මේ නයිට්‍රෝජන් ගාව කොහොමත් එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තිබුණා. ඒ තියෙන්නේ මේක. දැන් මෙන්න මේ නයිට්‍රෝජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය අසම්පූර්ණයි. අපි මේ නයිට්‍රෝජන් ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්න මෙතන දෙන එකසර යුගල මෙන්න මෙතෙන්ට ප්‍රදානය කරලා හදාගමු ළමයි ෆයි බන්ධනයක්. හරිද? right. එහෙනම් දැන් මොකද වෙන්නේ? මෙතන ධන එකක විධිමත් ආරෝපණයක් ලැබෙනවා. මෙතන ඍණ එකක විධිමත් ආරෝපණයක් තියෙනවා. මෙතනින් තිබ්බ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක එහෙමම තියන්න. හරිද? ඊළඟට අපි තව සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිමු. හරි? මේ සැකිල්ල ඉස්සෙල්ලාම ඇදලිමු. N පරමාණු 3ක් එක පෙළට තියෙනවා. H පරමාණු දෙකක් සමග. හරි? දැන් ළමයි මෙහෙම කරමු. මෙතන තියෙන ෆයි බන්ධනය අපි කඩමු ළමයි මෙන්න මේ නයිට්‍රෝජන්ගේ පැත්තට. එතකොට මෙන්න මේ දෙන්න අතර හරිද? මේ එකසර යුගල මෙතෙන්ට කැඩුවොතින් මේ නයිට්‍රෝජන් ගාවට එකසර යුගලක් ලැබෙනවනේ. එකසර යුගලක් ලැබෙනවා විතරක් නෙමෙයි මේ නයිට්‍රෝජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය අසම්පූර්ණ වෙනවා. මේ නයිට්‍රෝජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න මේ ඔක්සිජන් ගාව තියෙන එකසර යුගලක් මෙතෙන්ට දීලා ඩබල් බොන්ඩ් එකක් හදමු. එහෙනම් මෙතන එකසර යුගලක් තියෙද්දි මේ දෙන්න අතර ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. මේ එකසර යුගල එහෙම්මම තියෙනවා. මේක තනි බන්ධනයක් වෙනවා. එකසර යුගල් දෙකක් එක්ක මෙතන තව එක සර යුගලක් තියෙනවා.
හරිද? දැන් ළමයි විධිමත් ආරෝපණ ගත්තොතින් මේ ඔක්සිජන් ගාව ධන එකක විධිමත් ආරෝපණයක්ද? හරි. මේ නයිට්‍රජන් ගාව ඍණ එකක විධිමත් ආරෝපණයක්ද බැගින් තියෙනවා. ළමයි දැන් මේ ව්‍යුහ දෙක අපි දැන් ස්ථායි ලුයිස් ව්‍යුහත් එක්ක තව සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් ඇඳලා තියෙනවානේ. හරි. මෙතන මැද තිබ්බ ෆයි බොන්ඩ් එක මේ කෙළවරට දාලා එකක් ඇඳා. මේ ෆයි බොන්ඩ් එක මෙතෙන්ට දාලා තව එකක් ඇඳා. ඔය ෆයි බොන්ඩ් එක ආයේ තවදුරටත් එහාට මෙහාට කරන්න බෑ. හේතුව මේගොල්ලෝ දෙවෙනි ආවර්තයේ මුලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න බැරි නිසා. අලුතෙන් ෆයි බොන්ඩ්ස් හදන්නත් බැහැ ළමයි. හරිද? එහෙනම් මෙන්න මේ H3N3O3 O කියන ව්‍යුහයට අදාළව අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ දෙක වෙන්නේ මේ දෙක. ස්ථායිම ලුයිස් ව්‍යුහය වෙන්නේ මේක. හරිද? එහෙනම් මේ ඇඳපු සංප්‍රයුක්ත ව්‍යුහ ස්ථායිද අස්ථායිද කියලා අපි දැන් බලමු. මෙතන මේ ව්‍යුහය දිහා බැලුවොත් ළමයි ඔක්සිජන් පරමාණුව මත ධන එකක විධිමත් ආරෝපණයක් තියෙනවා. ඔක්සිජන් කියලා කියන්නේ වඩාත් විද්‍යුත් ඍණ පරමාණුවක්. ඔක්සිජන් මත ධන විධිමත් ආරෝපණයක් තියෙන එක ඒ ව්‍යුහය අස්ථායී වීමට හේතුවකි. එහෙමනම් ළමයි මේ ඔක්සිජන් මෙන්න මේ ඔක්සිජන් මත ධන එකක විධිමත් ආරෝපණයක් තියෙන නිසා මේ ව්‍යුහය අස්ථායී ව්‍යුහයක් කියලා අපිට අඳුන ගන්න පුළුවන්. ඒ වගේමයි මෙතනත් හරි මේ ව්‍යුහයට සාපේක්ෂව ආරෝපණ ව්‍යාප්තිය වැඩි. නයිට්‍රජන් කියලා කියන්නේ සාපේක්ෂව විද්‍යුත් ඍණතාවයෙන් ඉහළ මූලද්‍රව්‍යයක්. එයා ගාව ධන විධිමත් ආරෝපණයක් තියෙන එක අස්ථායී වීමට එක හේතුවක් වෙනවා. එහෙමනම් මේ ව්‍යුහයක් ළමයි අස්ථායී ව්‍යුහයක් වෙනවා. හරිද? රයිට්. එහෙනම් අපිට පුළුවන් මේත් සම්බන්ධ කරලා සංප්‍රයුක්ත ව්‍යුහ කියලා නිරූපණය කරන්න. හරිද? රයිට්. හරි. ළමයි දැන් අපි 2018 අවුරුද්දට යමු. මෙතන ප්‍රශ්න දෙකක් අපෙන් ඇහුවා. ඉස්සෙල්ලාම ඇහුවේ SF3N කියන උදාසීන අණුවට අඳින්න පුළුවන් ස්ථායිම ලුයිස් ව්‍යුහය අඳින්න කියලා කිව්වා. රයිට්. දැන් ළමයි උදාසීන අණුවක් අඳින්න කියලා කියපු නිසාත් හරි මේ පරමාණු තුනෙන් වඩාත්ම විද්‍යුත් ධන පරමාණුව සල්ෆර් නිසා ආයේ දෙපාරක් හිතන්නේ නැතුව මධ්‍ය පරමාණුව සල්ෆර් කියලා දාගන්න. හරිද? ඊට පස්සේ කෙලින්ම ෆ්ලුෝරින් පරමාණු තුන මේ විදිහට සම්බන්ධ කරන්න සල්ෆර්ට. හරිද? ඉතුරු වෙන නයිට්‍රජන් ඉන්නවනේ. ඉතුරු වෙන නයිට්‍රජන්ව මේ විදිහට කෙලින්ම සල්ෆර්ට සෙට් කරන්න. හරිද? දැන් අපි දන්නවා මේ ෆ්ලෝරින් කියලා කියන්නේ හැලජනයක්නේ. හැලජන් පරමාණුවක් තනි බන්ධනයකින් සම්බන්ධ වෙලා ඉද්දී ඒ හැලජනය වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙනවා නම් ඒ හැලජනයේ විධිමත් ආරෝපණයේ බිඳුවක් වෙනවා. එහෙනම් දැන් බය නැතුව ෆ්ලෝරින් පරමාණු තුනටම එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3 බැගින් දෙන්න. එතකොට ෆ්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයත් සම්පූර්ණ වෙනවා සහ ඒ ෆ්ලෝරින්ගේ විධිමත් ආරෝපණයත් බිඳුවක් වෙනවා. ඊළඟට නයිට්‍රජන් දිහාවට එන්න. ළමයි දැන් නයිට්‍රජන්ගෙත් විධිමත් ආරෝපණය බිඳුවක් කරන්න අපි යන්නේ. නයිට්‍රජන් ඉන්නේ කෙළවරක. හරිද? මෙන්න මේ පොයින්ට් එක හොඳට මතක තියාගන්න ළමයි. නයිට්‍රජන් පරමාණුව කෙළවරක ඉන්නව නම් ඒ නයිට්‍රජන් පරමාණුවට ත්‍රිත්ව බන්ධනයකුත් තියෙනවා නම් ඒ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරමින් විධිමත් ආරෝපණය බිඳුවක් කරන්න එකසර යුගලක් දාන්න. එහෙමනම් බය නැතුව දැන් මෙන්න මෙතන සල්ෆර් හා නයිට්‍රජන් අතර ත්‍රිත්ව බන්ධනයක් හදලා මෙතෙන්ට එකසර යුගලක් දෙන්න. දැන් ඔයගලන්ට සැකයක් ඇති සල්ෆර් වල විධිමත් ආරෝපණය මොකක් වෙයිද කියලා. සල්ෆර් වල විධිමත් ආරෝපණය ගණනය කරමු ළමයි. සල්ෆර් වල ෆෝමල් චාර්ජ්. හරිද? සල්ෆර් කියන්නේ මොන කාණ්ඩයක් කෙනෙක්ද? 6 වෙනි කාණ්ඩේ. එහෙමනම් තිබිය යුතු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 6යි. එහෙනම් 6න් අඩු කරන්න දැන් සල්ෆර් වටේ එකසර ඉලෙක්ට්‍රෝනයක්වත් නැහැ. බන්ධන කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. බන්ධන 6ක් හදන්න සල්ෆර් ඉලෙක්ට්‍රෝන 6ක් වැය කළ යුතුයි. 6න් 6ක් ගියාම සල්ෆර් විධිමත් ආරෝපණයත් බිඳුවක් වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් මෙන්න SF3N සඳහා අඳින්න පුළුවන් ස්ථායිම ලුයිස් ව්‍යුහය. රයිට්. හරි. දැන් අපි රෝමාංක දෙකට එමු. රෝමාංක දෙකෙන් ඇහුවේ මෙහෙම දෙයක්. C3O2 කියලා හරි ලුයිස් ව්‍යුහයක් දුන්නා. මේක ස්ථායිම ලුයිස් ව්‍යුහය කියලා කියනවා. අපෙන් අහනවා දැන් ඊළඟට මේ සඳහා අඳින්න පුළුවන්
තවත් සංප්‍රයුක්ත ව්‍යුහ තියෙනවා නම් ඒ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න ඒ අඳින සංප්‍රයුක්ත ව්‍යුහවල ස්ථායි අස්ථායි බව සංසන්දනය කරන්න කියලා. right දැන් ළමයි සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිනවා නම් හරි මේ සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරනවද නැත. එහෙනම් මේ සැකිල්ල ওই විදිහටම ළමයි අපි ඇඳගමු. ඔක්සිජන් දාගත්තා, කාබන් දාගත්තා, කාබන් දාගත්තා, කාබන් පරමාණු 3යිනේ. මෙතනින් ආයෙත් ඔක්සිජන් දාගත්තා. හරිද? දැන් අපි මෙන්න මෙහෙම වැඩක් කරමු ළමයි. මෙන්න මේ කාබන් ඉන්නවනේ. මේ කාබන් ගාව තියෙන මෙන්න මේ ෆයි බන්ධනය right මෙතෙන්ට කඩමු. එතන මේ කාබන් ගාවට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් එනවනේ. හරි. එහෙනම් කරන්න යන්නේ මෙන්න මේකයි. මේ කාබන් පරමාණු දෙක අතර තිබුණු ෆයි බන්ධනය මේ පැත්තට කැඩුවා. මේ කාබන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දුන්නා. හරිද? දැන් එතකොට වෙන දේ තමයි ළමයි මේ ඩබල් බොන්ඩ් එකේම තියෙනවා. මේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය අසම්පූර්ණ වෙනවනේ. හරි. මේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න මේ ඔක්සිජන් ගාව තියෙන එකසර යුගලක් මෙතෙන්ට දෙමු. එහෙනම් ඔක්සිජන් ගාව දැන් ඉතුරු වෙන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් විතරයි. හරිද? ඊට පස්සේ මේ ඩබල් බොන්ඩ් එක කොහොමම තියෙනවා. මේ ටික ළමයි අර විදිහටම තියෙනවා. පැහැදිලිද? එහෙනම් ඔන්න අපි දැන් එක සංප්‍රයුක්ත ව්‍යුහයක් ඇඳලා. හරි. දැන් අපි තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිමු. අපි දැන් ළමයි මේ කරපු වැඩේ දෙපැත්ත මාරු කරමු. ත්‍රිත්ව බන්ධනය මෙතනින් හදලා ඩබල් බොන්ඩ් එක දෙමු මෙතෙන්ට. හරි. එහෙමනම් ඔක්සිජන් පරමාණුව කෙළවරෙන් තියාගත්තා. ත්‍රිත්ව බන්ධනය හදාගත්තා. එකසර යුගලක් දුන්නා. හරිද? මෙන්න කාබන්. ඊට පස්සේ මෙතන තියෙන්නේ දැන් තනි බන්ධනයක්. ඊට පස්සේ කාබන් පරමාණු දෙක අතර ඩබල් බොන්ඩ්ස්. හරි. ඊට පස්සේ මෙතන ඔක්සිජන් එකසර යුගල. මෙතන එකසර යුගල. දැන් විධිමත් ආරෝපණ වලට ආවොතින් මෙන්න මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය ධන එකක් වෙනවා. මේ කාබන්ගේ විධිමත් ආරෝපණය ඍණ එකක් වෙනවා. ඊළඟට මෙතෙන්ටත් එන්න මෙතනදී මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය ධන එකක් වෙනවා. මේ කාබන්ගේ විධිමත් ආරෝපණය ඍණ එකක් වෙනවා. හරිද? බලමු දැන් මෙතනින් එහාට අපිට කරන්න පුළුවන් තවත් දේවල් තියෙනවද කියලා. හරි. මෙන්න මේ ව්‍යුහයට එන්න. මෙන්න මේ ව්‍යුහයේ හරිද ළමයි? මේ ව්‍යුහයේ මෙන්න මේ ෆයි බන්ධනය තියෙනවනේ. කාබන් සහ ඔක්සිජන් අතර. කාබන් සහ ඔක්සිජන් අතර තියෙන මෙන්න මේ ෆයි බන්ධනය ඔක්සිජන් දෙසට කඩන්න. හරිද? එතකොට මේක තනි බන්ධනයක් වෙනවා. එහෙම කරපුවහම මේ කාබන්ගේ අෂ්ටකය අසම්පූර්ණ වෙනවනේ. මේ කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න මේ එකසර යුගල මෙතෙන්ට දීලා මෙතන ත්‍රිත්ව බන්ධනයක් හදන්න. හරි. එහෙනම් දැන් අපි සැකිල්ල ඇඳලා ඔය කියපු වැඩේ කරමු ළමයි පරිස්සමෙන්. දැන් කරන්න යන්නේ මේ කාබන් සහ ඔක්සිජන් අතර තියෙන ෆයි බන්ධනය ඔක්සිජන්ට දෙන එක. එහෙනම් එකසර යුගල් 3ක් මෙතන තියෙනවා. හරිද? මේ කාබන් ගාව තිබුණා ඩබල් බොන්ඩ් එකක් මේ පැත්තෙන්. දැන් මේ කාබන්ගේ අෂ්ටකය අසම්පූර්ණයි. මේ එකසර යුගල මෙතෙන්ට පන්නනවා. දැන් මොකද වෙන්නේ? මේ දෙන්න අතර ත්‍රිත්ව බන්ධනයක් ඇති වෙනවා. හරිද? ඊට පස්සේ මෙතන තනි බන්ධනයක්, මෙතන ත්‍රිත්ව බන්ධනය අර විදිහටම තියෙනවා. මෙතන ඔක්සිජන් පරමාණුවක් ඉන්නවා. දැන් මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය ධන 1යි. හරි. මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය ඍණ 1යි. හරිද? මේ තියෙන්නේ මේ දෙන්නට අදාළ වැන්ද සංප්‍රයුක්ත ව්‍යුහයක්. හරිද? අපිට තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන්. දැන් මේ ව්‍යුහය දිහා බලාගෙන අපි මෙහෙම කරමු. මෙතනින් ත්‍රිත්ව බන්ධනයක් හදලා ඊට පස්සේ මෙතෙන්ට දෙමු ළමයි ඊළඟ ත්‍රිත්ව බන්ධනය මේක තනි බන්ධනයක් කරමු. රයිට්. හරි. එහෙමනම් ඉස්සෙල්ලා මම සැකිල්ල අඳින්නම්. දැන් කරන්න යන්නේ මොකක්ද? ත්‍රිත්ව බන්ධනය මෙතන තිබ්බ ත්‍රිත්ව බන්ධනය කාබන් සහ ඔක්සිජන් අතර ඕක මෙතෙන්ට දෙනවා. මේ ත්‍රිත්ව බන්ධනය මෙන්න මෙතෙන්ට දෙනවා. එහෙනම් කාබන් සහ ඔක්සිජන් අතර බන්ධනය ත්‍රිත්ව බන්ධනයක් කරා. හරි. මේ දෙන්න අතර බන්ධනය ත්‍රිත්ව බන්ධනයක් කරා. මේ කාබන් ඔක්සිජන් බන්ධනය තනි බන්ධනයක් විදිහට තියෙන්න ඉඩ හැරියා. මෙතෙන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දුන්නා. මෙතන විධිමත් ආරෝපණය ධන එකක් වෙනවා. එහෙනම් මේ තියෙන්නේ අඳින ලද සවත් සංප්‍රයුක්ත ව්‍යුහයක්. හරිද? දැන් මේ සංප්‍රයුක්ත ව්‍යුහ සියල්ල බලපුවාම ළමයි අපිට පේන්න තියෙන දේ හැම සංප්‍රයුක්ත ව්‍යුහයකම ඔක්සිජන් පරමාණුව මත
ධන විධිමත් ආරෝපණ තියෙනවනේ. ඔක්සිජන් කියලා කියන්නේ විද්‍යුත් ඍණතාවයෙන් වැඩි මූලද්‍රව්‍යයක්. විද්‍යුත් ඍණතාවයෙන් වැඩි මූලද්‍රව්‍යයක් මත ධන විධිමත් ආරෝපණයක් තියෙන එක එම ව්‍යුහය අස්ථායී වීමට හේතුවකි. එහෙමනම් මේ අඳින ලද සියලුම සංප්‍රයුක්ත ව්‍යුහ ටික ළමයි අස්ථායී වෙනවා. පැහැදිලිද කියපු දේ. right. එහෙනම් මේ 2018 අවුරුද්දේ ප්‍රශ්නේදී අපිට හම්බෙච්ච වැදගත් points දෙකක් තියෙනවා. ඒ දෙක ළමයි හොඳට මතක තියාගන්න. එකක් තමයි හැලජන් පරමාණුවක් තනි බන්ධනයකින් සම්බන්ධ වෙලා ඉන්නකොට ඒ හැලජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් සම්බන්ධ වී ඇතනම් මේ හැලජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවයි. ඊළඟට නයිට්‍රජන් පරමාණුවක් කෙලවරක ඉන්නවා නම් ඒ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරලා විධිමත් ආරෝපණයක් බිඳුව කරන්න ඕන නම් මේ නයිට්‍රජන්ට ත්‍රිත්ව බන්ධනයක් දීලා එකසර යුගලක් දෙන්න. එතකොට මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් වෙනවා. හරිද? අනිත් එක මේ අඳින ලද සංප්‍රයුක්ත ව්‍යුහවලදී තේරුම් ගන්න මේ දේ සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරගන්න නැතුව සුදුසු පරිදි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සහ ෆයි බන්ධන එහාට මෙහාට හුවමාරු කරගනිමින් අඳින්න පුළුවන් තවත් ව්‍යුහ අඳින්න. සහ ඇඳට පස්සේ ඔයගොල්ලන්ට පේනවා නම් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි ඔක්සිජන් මත ධන විධිමත් ආරෝපණ තියෙනවා කියලා ඒ ව්‍යුහ අස්ථායී ව්‍යුහ කියලා හඳුනගන්න. පැහැදිලිද? හරි. දැන් අපි එහෙනම් 2017 අවුරුද්දට යමු. හරි. ළමයි දැන් අපි 2017 අවුරුද්දට යමු. මෙතනත් ප්‍රශ්න දෙකක් අපෙන් ඇහුවා. ඉස්සෙල්ලාම අහනවා ClO2F2 1+ කියන මේ අයනය සඳහා අඳින්න පුළුවන් ස්ථායීම ලුයිස් ව්‍යුහය අඳින්නලු. දැන් අපිට සැකිල්ලක් දෙන්නේ නැහැනේ. සැකිල්ලක් දෙන්නේ නැත්නම් ඉක්මනට මධ්‍ය පරමාණුව අඳුනගෙන සැකිල්ලක් ගොඩ දාගන්න ඕන. ළමයි සැකිල්ලකට මධ්‍ය පරමාණුවක් තෝරගද්දී අපි සලකන්න ඕන මූලිකම කාරණය තමයි දීලා තියෙන මූලද්‍රව්‍ය වලින් වඩාත් විද්‍යුත් ධන පරමාණු අඳුනගන්න. දීලා තියෙන්නේ ෆ්ලුෝරීන්, ඔක්සිජන් සහ ක්ලෝරීන් නම් ඔය තුන් දෙනාගෙන් වඩාත්ම විද්‍යුත් ඍණ වෙන්නේ ඔක්සිජනුයි ෆ්ලුෝරීනුයි. වඩාත් විද්‍යුත් ධන වෙන්නේ එහෙනම් කවුද? ක්ලෝරීන්. එහෙනම් මෙතන මධ්‍ය පරමාණුව වෙන්න ඕන ක්ලෝරීන්. හරිද? right. දැන් ළමයි මෙන්න මේ දේ හිතේ තියාගන්න මේක කැටායනයක්ය ධන එකක විධිමත් ආරෝපණයක් තියෙන්න ඕන. හරිද? එහෙමනම් මෙන්න මෙහෙම කරමු ළමයි දැන් අපි. හරි. අපි දන්නවා හැලජන් පරමාණුවක් තනි බන්ධනයකින් සම්බන්ධ වෙලා ඉද්දී එයාගේ වටේ එකසර යුගල් 3 බැගින් තියෙනවා නම් ඒ හැලජන්ගේ අෂ්ටකයත් සම්පූර්ණ වෙලා එයාගේ විධිමත් ආරෝපණයක් ශුන්‍යයක් වෙනවා. එහෙනම් ෆ්ලෝරීන්ගේ විධිමත් ආරෝපණය ශුන්‍යයක් කරා. දැන් ක්ලෝරීන් සහ ඔක්සිජන් අතරින් කවුද වඩාත් විද්‍යුත් ධන? ක්ලෝරීන්නේ. එහෙනම් ඔය කියන ධන එකක විධිමත් ආරෝපණය තියෙන්න ඕන කාගාවද? ක්ලෝරීන් ගාවමයි. එහෙමනම් ඔක්සිජන් ලගාව විධිමත් ආරෝපණය බිඳුවක් කරන්න නම් මේ බන්ධනයක් ද්විත්ව බන්ධනයක් කරන්න, මේකත් ද්විත්ව බන්ධනයක් කරන්න. කරලා මේ ඔක්සිජන් පරමාණු වලට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2 බැගින් දෙන්න. එහෙමනම් ළමයි ධන එකක විධිමත් ආරෝපණය තියෙන්න ඕන අනිවාර්යයෙන්ම කවුරු ගාවද? මෙන්න මේ ක්ලෝරීන් ගාවයි. දැන් අපි ළමයි ගණනය කරලම පෙන්නමු ක්ලෝරීන් පරමාණුවේ විධිමත් ආරෝපණය. ක්ලෝරීන් වල සංයුජතා කවචයේ තියෙන්න ඕන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ළමයි කීයද? 7යි. දැන් ක්ලෝරීන්ගේ වටේ එකසර ඉලෙක්ට්‍රෝන නැහැ. ක්ලෝරීන්ගේ වටේ දැන් බන්ධන කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6ක්. එහෙනම් ක්ලෝරීන් බන්ධන 6කට ඉලෙක්ට්‍රෝන 6ක් වැය කරලා තියෙනවා. 7න් 6ක් ගියාම කීයද? ධන 1ක් ඉතුරුයි. එහෙමනම් ක්ලෝරීන්ගේ විධිමත් ආරෝපණය ධන 1යි. එහෙනම් මෙන්න ClO2F2 1+ සඳහා අඳින්න පුළුවන් ස්ථායීම ලුයිස් ව්‍යුහය. පැහැදිලිද? ළමයි 2017 අවුරුද්දේ ඊළඟ ප්‍රශ්නය මෙන්න මෙහෙමයි. සල්ෆීන් අණුව කියලා අණුවකට අදාළව ස්ථායී ලුයිස් ව්‍යුහයක් දෙනවා. එයාගේ අණුක සූත්‍රය CH2SO. හරිද? මේ සල්ෆීන් අණුවට අදාළ මේ ලුයිස් ව්‍යුහය සලකමින් අඳින්න පුළුවන් තවත් සංප්‍රයුක්ත ව්‍යුහ තියෙනවා නම් ඒ සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩනගන්න කියලා අපිට කියනවා. දැන් ළමයි සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිද්දී අපි මූලිකවම සැලකිල්ලට ගන්න ඕන දේ තමයි සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරන්නේ නැහැ. හරිද? ඊළඟ දේ තමයි
ඒ පරමාණු වටේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය කියන එක අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න ඕන. ඒතර දෙවෙනි ආවර්තයේ පරමාණු ඉන්නවා නම් ඔය කාබන්ල ඔක්සිජන්ල වගේ ඒ වගේ පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න බෑ. හැබැයි තුන්වෙනි ආවර්තයේ ඉන්න සල්ෆර් වගේ පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න පුළුවන්. හරිද? අන්නේ දේවල් මතක තියාගන්න. හරි. දැන් එහෙනම් ඔය ව්‍යුහයට අදාළ සැකිල්ලක් මම මෙතනින් අදින්නම්. හරිද? ඊට පස්සේ මෙතනින් සල්ෆර් මෙතනින් ඔක්සිජන් බත් දාගන්න. හරි. දැන් අපි කරන්න ඕන සැකිල්ලේ පරමාණු වල පිහිටින් වෙනස් කරන්න නැතුව අඳින්න පුළුවන් තවත් ලුයිස් ව්‍යුහ අඳිමු. අපි මෙන්න මේ කාබන් සහ සල්ෆර් අතර තියෙන ෆයි බන්ධනය හරිද? මේ කාබන්ගේ පැත්තට අරගෙන කාබන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දෙමු. ඔන්න එහෙනම් කාබන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දුන්නා. දැන් කාබන්ගේ ළමයි අෂ්ටකය සම්පූර්ණයි ගැටලුවක් නැහැ. සල්ෆර් ගාව එකසර යුගලයි. මෙතන ඩබල් බොන්ඩ් එක තියෙනවා. මෙතන එකසර යුගල් දෙකක් තියෙනවා. දැන් මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවයි. මේ සල්ෆර්ගේ විධිමත් ආරෝපණය කීයක් වේද ළමයි? සල්ෆර් ඉන්නේ 6 වෙනි කාණ්ඩයේනේ. එහෙනම් සල්ෆර් වටා තියෙන්න ඕන සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යි. 6න් අඩු කරන්න හරි එකසර ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. බන්ධන 3කට ඉලෙක්ට්‍රෝන 3ක් වැය කළ යුතු වෙනවා. එහෙනම් සල්ෆර්ගේ විධිමත් ආරෝපණය ධන 1ක් වෙනවා. මේ කාබන්ගේ විධිමත් ආරෝපණය ඍණ 1ක් වෙනවා. පැහැදිලිද? හරි. දැන් ළමයි අපි මෙන්න මෙහෙම කරමු. හරි. දැන් මෙතන තියෙන මේ ඔක්සිජන් ගාව තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් මෙතෙන්ට දෙමු. හරිද? දීලා තවත් ව්‍යුහයක් අපි අඳිමු. රයිට්. එහෙමනම් මෙතන හයිඩ්‍රජන් නිද්දි මෙතන කාබන් නිද්දි එයාගේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල හැමම තියෙනවා. ඒතර කාබන් ගාව විධිමත් ආරෝපණය ඍණ 1යි. දැන් කරන්න යන්නේ මොකක්ද? සල්ෆර් ගාව එකසර යුගල තියෙද්දි මේ සල්ෆර් සහ ඔක්සිජන් අතර බන්ධනය ත්‍රිත්ව බන්ධනයක් කරනවා. මෙතන තියෙන එකසර යුගලක් මෙතෙන්ට දීලා. හරිද? දැන් මෙහෙම කරපුවාම ඔක්සිජන් ගාව විධිමත් ආරෝපණය ධන 1යි. සල්ෆර් ගාව විධිමත් ආරෝපණය ළමයි කීයක් වේවිද? සල්ෆර් වලට આવතින් සල්ෆර් ඉන්නේ සල්ෆර් වටා තියෙන්න ඕන සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යි. සල්ෆර් වටා එකසර ඉලෙක්ට්‍රෝන 2යි. බන්ධන 1යි 2යි 3යි 4කට ඉලෙක්ට්‍රෝන 4ක් වැය කරන්න ඕන. එහෙනම් 6න් 6ක් ගියොතින් සල්ෆර් විධිමත් ආරෝපණය බිඳුවක් වෙනවා. එහෙනම් බලන්න සල්ෆීන් කියන අණුවේ හරිද? මෙන්න මේ කාබන්ගේ විධිමත් ආරෝපණය ඍණ 1යි ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය ධන 1 මගින් සමස්ත ව්‍යුහයේම ළමයි සඵල ආරෝපණය බිඳුවක් වුණා. හරිද? හරි. ළමයි දැන් අපි මෙන්න මෙහෙම වැඩක් කරමු. හරි. මෙන්න මේ ව්‍යුහය දිහා බලන්න. එක්සෑම් එකේ දුන්න ව්‍යුහය. මේ ව්‍යුහයේ හරි මෙන්න මේ සල්ෆර් සහ ඔක්සිජන් අතර තියෙන මේ ෆයි බන්ධනය අපි කඩමු ඔක්සිජන්ගේ පැත්තට. හරිද? එතකොට ඔක්සිජන් ගාවට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් එනවා. රයිට්? හරි. අපි ඒ වැඩේ කරමු. එහෙනම් මෙන්න H මෙන්න කාබන් මෙන්න H. හරි. මේ ඩබල් බොන්ඩ් එක ඒ විදිහටම තියෙනවා. සල්ෆර් සහ ඔක්සිජන් අතර තිබ්බ ද්විත්ව බන්ධනය දැන් තනි බන්ධනයක් වෙනවා. සල්ෆර් ගාව තිබ්බ එකසර යුගල මෙන්න සල්ෆර් සහ ඔක්සිජන් අතර තිබ්බ ෆයි බන්ධනය ඔක්සිජන් දෙසට කැඩුවොතින් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් සෙට් වෙනවා. දැන් ළමයි ඔහොම තියෙද්දි අපි සල්ෆර්ගේ විධිමත් ආරෝපණය ගමු. සල්ෆර්ගේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 6යිනේ. 6න් අඩු කරන්න එකසර ඉලෙක්ට්‍රෝන 2ක් සහ බන්ධන 3කට වැය කළ තියෙන ඉලෙක්ට්‍රෝන 3. ඒ කියන්නේ 3යි 2යි 5ක්නේ. 6න් 5ක් ගියාම කීයද? ධන 1යි. එහෙනම් සල්ෆර්ගේ විධිමත් ආරෝපණය ළමයි කීයක් වෙනවද? ධන 1ක් වෙනවා. ඔන්න අපි යන්න තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක්. අපිට ළමයි තවත් ව්‍යුහයක් අඳින්න පුළුවන්. මෙන්න මේ ව්‍යුහය තියෙනවනේ. මේක දිහා බලන්න. මෙතන මේ කාබන් සහ සල්ෆර් අතර ඩබල් බොන්ඩ් එක ඔහොමම තියෙද්දි අපි ඔක්සිජන් ගාව තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකෙන් එකක් මෙතෙන්ට දීලා හරිද? මේක ත්‍රිත්ව බන්ධනයක් කරමු. එහෙමනම් මෙතන හයිඩ්‍රජන් ඉන්නවා, මෙතන කාබන් ඉන්නවා, මෙතන හයිඩ්‍රජන් ඉන්නවා. හරිද? මේ ඩබල් බොන්ඩ් එක ඔහොමම තියෙන ඉඩ හරින්න. මේ සල්ෆර් ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගලයි. මේ එකසර යුගල් දෙකෙන් එකක් මෙහාට පැන්නුවොතින් හදාගන්න පුළුවන් ත්‍රිත්ව බන්ධනයක් ඔක්සිජන් ගාව තියෙන්නේ දැන් ධන 1ක විධිමත් ආරෝපණයක්. සහ සල්ෆර් වල විධිමත් ආරෝපණය ළමයි ඍණ 1ක් වෙනවා. එහෙනම්
මේ සංප්‍රයුක්ත ව්‍යුහ දෙක අතරත් දිස්ප්‍රතිතලයක් අඳින්නේ. හරිද? right. දැන් එහෙමනම් මේ ව්‍යුහයට සාපේක්ෂව මේ අඳින ලද හැම ව්‍යුහයක්ම අස්ථායි. හරිද? අපිට කියන්න තියෙන ප්‍රධානම හේතුව තමයි ස්ථායි ලුයිස් ව්‍යුහයට සාපේක්ෂව මේ ඇඳපු සංප්‍රයුක්ත ව්‍යුහවල ආරෝපණ ව්‍යාප්තිය වැඩි. එහෙනම් සංප්‍රයුක්ත ව්‍යුහයක ආරෝපණ ව්‍යාප්තිය වැඩි නම් ඒ ව්‍යුහය සාපේක්ෂව අස්ථායි කියලා අපිට පැත්තකට කරන්න පුළුවන්. ඒ වගේමයි අනෙක් කාරණය ඔක්සිජන් පරමාණු මත ධන විධිමත් ආරෝපණය තියෙනවනේ. මෙන්න මේ ව්‍යුහ දෙක ළමයි. ඔක්සිජන් කියලා කියන්නේ වඩාත් විද්‍යුත් ඍණ කෙනෙක්. ඔක්සිජන් වගේ පරමාණුවක් මත ධන විධිමත් ආරෝපණ තියෙන එක අතිශයින්ම අස්ථායි වෙනවා. එහෙමනම් ළමයි මෙතන හරිද මේ ව්‍යුහ දෙකම අස්ථායි වෙනවා. එහෙනම් මේ ව්‍යුහය අස්ථායි කියලා දාන්න පුළුවන්. මේ ව්‍යුහයත් අස්ථායි කියලා ලියන්න පුළුවන්. මේ ව්‍යුහ දෙකට සාපේක්ෂව මේ ව්‍යුහ දෙක මේකයි අර කෙලවර එකයි සාපේක්ෂව අඩු අස්ථායි කියලා ලියන්න පුළුවන්. හරිද? එහෙනම් මේක අඩු අස්ථායි සහ මේක අඩු අස්ථායි. හරිද? දැන් ඔයගොල්ලෝ මෙන්න මේ ප්‍රශ්නේ මෙන්න මේ දේවල් ටික මතක තියාගන්න. හරි? ලුයිස් ව්‍යුහයක් දීලා සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කියලා කිව්වොත් මොකක්ද අපි කරන්න ඕන? සුදුසු පරිදි ෆයි බන්ධන සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් පරමාණු අතර හුවමාරු කරන්න. හරිද? එහෙම කරද්දි දෙවන ආවර්තයේ පරමාණු නම් ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්න ඉලෙක්ට්‍රෝන 8කට වඩා දෙන්න බෑ. හැබැයි සල්ෆර් වගේ තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ඉන්නව නම් සල්ෆර්, ක්ලෝරින් වගේ අය ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා අෂ්ටකය ඉක්මවමින් ඉලෙක්ට්‍රෝන තියාගන්න. හරිද? මෙන්න මේ අවස්ථාවලට ගියාම ළමයි මේ අවස්ථාවේදීත් සල්ෆර් වටේ ඉලෙක්ට්‍රෝන 8 පැනලා තියෙන්නේ. අෂ්ටකය ඉක්මව අවස්ථාවක්. කීයක් තියෙනවද? මෙතනින් 4යි, මෙතනින් 4යි 8යි, 8යි 2යි 10යි. මෙතෙන්ට આવත් ඒත් එහෙමයි. මේ ත්‍රිත්ව බන්ධනයෙන් 6යි, මෙතනින් 2යි, 6යි 2යි 8යි, 8යි මේ 2යි 10යි. පැහැදිලිද? එහෙනම් සල්ෆර් වගේ පරමාණු මධ්‍ය පරමාණු විදිහට ඉද්දී ඒගොල්ලන්ට ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. සහ සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරනවද නැත අන්නේ කාරණයක් මතක තියාගන්න. අන්තිමට අස්ථායි ව්‍යුහ හඳුන ගන්න යද්දී ඔක්සිජන් මත ධන විධිමත් ආරෝපණ තියෙනවා නම් ඒවා අස්ථායි කියලා අඳුන ගන්න හේතුව මොකක්ද? ඔක්සිජන් කියලා කියන්නේ විද්‍යුත් ඍණතාවයෙන් වැඩි මූලද්‍රව්‍යයක් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි මූලද්‍රව්‍යයක් මත ධන විධිමත් ආරෝපණ තියෙනවා නම් ඒක අස්ථායි වීමට හේතුවක් වෙනවා. පැහැදිලිද? හරි. දැන් අපි එහෙනම් 2016 අවුරුද්දට යමු. හරි. දැන් ළමයි අපි 2016 අවුරුද්දට යමු. හරිද? 2016 දී ඇහුවේ CN4 කියන අණුවේ සැකිල්ල දීලා ඉස්සෙල්ලාම අහනවා ස්ථායි ලුයිස් ව්‍යුහය අඳින්නලු. හරිද? ස්ථායි ලුයිස් ව්‍යුහය ඇන්දට පස්සේ සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩනගන්නලු. සංප්‍රයුක්ත ව්‍යුහ අතරින් ස්ථායි අස්ථායි බව අඳුන ගන්නලු. තව දත්තයක් ළමයි ගානේ මුලින්ම දෙනවා මේ ස්ථායි ලුයිස් ව්‍යුහය තුලදී NN පරමාණු අතර තියෙන බන්ධන දිග දිගින් සමානයිලු. දැන් NN බන්ධන දෙකයිනේ තියෙන්නේ. මේ NN බන්ධන දෙකේ දිග එකිනෙකින් සමාන වෙන්න නම් සපුරාලිය යුතු මූලිකම කාරණය තමයි එක්ක මේ NN බන්ධන දිග තනි බන්ධන වෙන්න ඕන නැත්නම් NN බන්ධන දෙක ද්විත්ව බන්ධන වෙන්න ඕන. හරිද? දැන් අපි ළමයි මේ බන්ධන දෙකම ද්විත්ව බන්ධන කරන්න අලුතෙන් ෆයිබර්ස් දාගෙන යමු. මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්න තව ඉලෙක්ට්‍රෝන 4ක් ඕන. ඒ නිසා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දාමු. මේ මැද නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ධන එකක් වෙනවා. මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දාමු. අනිත් එක තමයි මේ නයිට්‍රජන් ඉන්නේ සැකිල්ලක කෙළවරකනේ. සැකිල්ලක කෙළවරක ඉන්න නයිට්‍රජන් පරමාණුවක විධිමත් ආරෝපණයේ බිඳුවක් කරන්න නම් ඒ නයිට්‍රජන්ට ත්‍රිත්ව බන්ධනයක් දීලා ඒ නයිට්‍රජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දුන්නා නම් හරියි. එහෙමනම් මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයත් සම්පූර්ණ වෙනවා සහ විධිමත් ආරෝපණයක් බිඳුවක් වෙනවා. හරිද? ඊළඟ දේ මේ කෙළවරේම නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ඍණ එකක් වීම. එහෙනම් මෙන්න
CN4 අණුව සඳහා අඳින්න පුළුවන් ස්ථායීම ලුයිස් ව්‍යුහය. ඊට පස්සේ අපිට කියනවා මේකට අඳින්න පුළුවන් තවත් සංප්‍රයුක්ත ව්‍යුහ වේ නම් ඒව අඳින්න කියලා. එහෙනම් ළමයි සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී අපි සැලකිලිමත් විය යුතු මූලිකම කාරණය තමයි සැකිල්ලේ තියෙන පරමාණු වල පිහිටීම් වෙනස් කරන්නේ නැහැ අපි. හරිද? අපි මෙහෙම වැඩක් කරමු දැන්. හරි. මෙතන මේ නයිට්‍රජන් ඉන්නවනේ. මේ නයිට්‍රජන් පරමාණු දෙක නයිට්‍රජන් පරමාණු දෙක අතර තියෙන ෆයි බන්ධනය මේ නයිට්‍රජන් පරමාණුව දෙසට කඩලා එක සැර යුගලක් දෙමු. එහෙනම් මේ නයිට්‍රජන් ගාව එක සැර යුගලක් තියෙද්දි තව එක සැර යුගලක් හම්බ වෙනවා මේ ෆයි බන්ධනය මෙහාට කැඩිලා. හරිද? එතකොට මේ නයිට්‍රජන් ගාව ළමයි තිබුණේ දැන් ද්විත්ව බන්ධනයක් නේ. මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය දැන් අසම්පූර්ණ වුණානේ. මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න මෙතන තිබ්බ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකෙන් එකක් මෙතෙන්ට දෙන්න. හරිද? රයිට්. එහෙනම් ඉතුරු බන්ධන ටික ඒ විදිහටම ළමයි තියන්න. ඔන්න වැඩේ හරි. දැන් මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ධන එකක් වෙනවා. මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ඍණ එකක් වෙනවා. හරිනේ? හරි. අපි දැන් අදින්න පුළුවන් තවත් ව්‍යුහයක් ගොඩනගමු ළමයි. හරි. මෙතෙන්ට එන්න. මෙන්න මේ කාබන් සහ නයිට්‍රජන් අතර තියෙන මේ එක ෆයි බන්ධනයක් නයිට්‍රජන් දෙසට කඩලා නයිට්‍රජන්ට එක සැර යුගලක් දෙමු. හරිද? එහෙනම් අපි ඉස්සෙල්ලාම සැකිල්ල ඇඳගනිමු. හරිද? කරන්න යන්නේ මෙන්න මේ ත්‍රිත්ව බන්ධනය දැන් ද්විත්ව බන්ධනයක් කරනවා. මේ නයිට්‍රජන් ගාව එක සැර යුගලක් තියෙද්දි තව එක සැර යුගලක් දෙනවා. මේ කාබන් අෂ්ටකය අසම්පූර්ණ වුණා. ඒක සම්පූර්ණ කරගන්න මේ නයිට්‍රජන්ගෙන් එක සැර යුගලක් දුන්නා. එහෙනම් මේ නයිට්‍රජන් ගාව දැන් එක සැර යුගල් තියෙන්නේ එකයි. ඊට පස්සේ ඉතුරු ත්‍රිත්ව බන්ධනය ඒ විදිහටම තියෙන්න ඉඩ හරින්න. හරි. එහෙනම් මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ධන එකක්ද මේ කෙලවරේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ඍණ එකක්ද බැගින් වෙනවා. පැහැදිලිද කියපු දේ? හරි. අපි දැන් ළමයි තවත් සංප්‍රයුක්ත ව්‍යුහ අඳිමු. හරි. එහෙනම් සැකිල්ල මේ විදිහටම ලියා ගන්න. ඊට පස්සේ තවත් ව්‍යුහ ගොඩනගමු. රයිට්. හරි. දැන් ළමයි අපි මෙහෙම දෙයක් කරමු. මෙන්න මේ කාබන් සහ නයිට්‍රජන් අතර තියෙන මේ ෆයි බන්ධනය මේ නයිට්‍රජන්ගේ පැත්තට කඩලා ඒ නයිට්‍රජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දෙමු. හරිද? එතන මෙතන මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ඍණ දෙකක් වෙනවා. මේක තනි බන්ධනයකුත් වෙනවා. හරි. එතන මේ කාබන්ගේ තිබුණේ ඩබල් බොන්ඩ් එකක්නේ. මේ කාබන්ගේ අෂ්ටකය අසම්පූර්ණ වෙනවානේ. මේ නයිට්‍රජන් ගාව තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට දීලා හරි මේ කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරමු. ඊට පස්සේ ඉතුරු බන්ධන ඒ විදිහටම තියෙන ඉඩ හරිමු. මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවයි. මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ධන එකයි. මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණයත් ධන එකයි ගැටලුවක් නැහැ. හරිද? එහෙනම් ධන දෙකයි ඍණ දෙකයි මොකද වෙන්නේ? සඵල ආරෝපණය බිඳුවක් වෙනවා. හරි. එහෙනම් අපි දැන් අඳිමු තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක්. සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරන්නේ නැතුව ඉස්සෙල්ලාම සැකිල්ල ඇඳලා ඉමු. හරිද? right. දැන් ළමයි අපි මෙහෙම දෙයක් කරමු. මෙතන මේ තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල මේ ෆයි බන්ධනය තියෙනවානේ. මේ ෆයි බන්ධනය නයිට්‍රජන්ගේ පැත්තට කඩලා මේ බන්ධනය ද්විත්ව බන්ධනයක් කරමු. ඒතර නයිට්‍රජන් ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. මේ කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න මෙතන එකසර යුගල් දෙකෙන් එකක් මෙතෙන්ට දීලා මේක ඩබල් බොන්ඩ් එකක් කරමු. හරිද? ඊළඟට හරිද? අපි මේකත් අපි මෙහෙම කරමු. මේ එකසර යුගල අයින් කරලා මේක ඩබල් බොන්ඩ් එකක් කරමු. මේකත් ඩබල් බොන්ඩ් එකක් කරමු. මේ නයිට්‍රජන් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දෙමු. දැන් මොකද වෙන්නේ? මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවයි. මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවයි. මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ඍණ එකයි. මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණයත් ඍණ එකයි. එහෙනම් ඔන්න CN4 සඳහා ඇඳිය හැකි තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක්. අපෙන් ඊළඟට අහන ප්‍රශ්නේ තමයි මේ සංප්‍රයුක්ත ව්‍යුහ අතරින් අස්ථායි ඒවා සහ අඩු අස්ථායි ඒවා අඳුනගන්න කියන එක. හරිද? වඩාත්ම අස්ථායි වෙන්නේ මේ පහලින් ලියලා තියෙන මෙන්න මේ ව්‍යුහ දෙකයි. හේතුව
ව්‍යුහයේ අනුයාත පරමාණු මත සජාතීය ආරෝපණ පවතිනවා. සජාතීය ආරෝපණ අනුයාත පරමාණු මත පවතිනවා නම් ඒවා අතර ඇතිවන ප්‍රබල විකර්ෂණය නිසා බන්ධනය අස්ථායි වෙනවා. ඒ නිසා මේ සංප්‍රයුක්ත ව්‍යුහ දෙකම අස්ථායි වෙනවා. එහෙමනම් මේ ව්‍යුහයත් අස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහයක් වෙනවා. මේ ව්‍යුහයත් අස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහයක් වෙනවා. මේ ව්‍යුහ ගත්තොත් ළමයි ආරම්භයේ අඳින ලද ව්‍යුහයට සාපේක්ෂව මේ දෙන්න සාපේක්ෂව අස්ථායි. හැබැයි මේ දෙන්නට සාපේක්ෂව අඩු අස්ථායි වෙනවා. එහෙනම් මේ දෙන්න ගාවින් අපිට අඩු අස්ථායි කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද ළමයි කියපු දේ? රයිට්. හරි. එහෙනම් මෙන්න CN4 සඳහා ඇඳිය හැකි සංප්‍රයුක්ත ව්‍යුහ. හරි. ළමයි දැන් අපි 2015 අවුරුද්දට එමු. හරි. මේ 2015 අවුරුද්දේ ආපු සංප්‍රයුක්ත ව්‍යුහ ප්‍රශ්නය අනෙක් පාස් පේපර්ස් වලට වඩා ටිකක් ඇඩ්වාන්ස්. හරිද? හේතුව තමයි අපි දැකලා පුරුදු මූලද්‍රව්‍ය නැතුව QRT කියන සංකේත තුනක් දීලා සැකිල්ල දෙනවා. ඊට පස්සේ අපිට අමතරව තව දත්ත දෙනවා QRT හරියට අඳුනගෙන ස්ථායිමල විසුවේ ගොඩනගාගෙන සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කියලා. හරිද? මම මුලින් ඉඳලා ගාන කියලා දෙන්නම්. හොඳට අහගෙන ඉඳලා අවබෝධ කරගන්න. මේක අමාරු ප්‍රශ්නයක් නන් නෙමෙයි. කියන්නේ ළමයි මෙන්න මෙහෙම දෙයක්. H2O3 QRT1- කියලා ඇනායනයකට අදාළ සැකිල්ල තමයි මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ අපිට දෙන පළවෙනි දත්තය තමයි ඍණ එකක ආරෝපණය වඩාත් විද්‍යුත් ඍණ මූලද්‍රව්‍යයක් මත පවතීලු. එහෙනම් QRT සමග ඔක්සිජන්ලා 3 දෙනෙක් ඉන්නවා නම් ඍණ එකක ආරෝපණය මෙතන තියෙන වඩාත්ම විද්‍යුත් ඍණ ඔක්සිජන් පරමාණුවක් මත තියෙන්න ඕන. එහෙනම් ඔක්සිජන් පරමාණු එකක් මත ඍණ එකක ආරෝපණය තියෙන්න ඕන නම් එක ඔක්සිජන් පරමාණුවක් තනි බන්ධනයක් විදිහට තියලා ඒ ඔක්සිජන් පරමාණුවට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දෙමු. එහෙනම් ඒ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය ඍණ එකක් වෙනවා. ඊළඟට හරිද අනෙක් ඔක්සිජන් පරමාණු වල විධිමත් ආරෝපණය බිඳුවක් කරන්න ඕන නම් කෙලින්ම ළමයි අපි ඒ ඔක්සිජන් පරමාණු වලින් මේ විදිහට ද්විත්ව බන්ධන හදලා ඒ ඔක්සිජන්ලට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක බැගින් දෙන්න. මොකද ඔක්සිජන් පරමාණුවක් ඩබල් බොන්ඩ් එකක් හැදුවට පස්සේ ඒ ඔක්සිජන්ට එකසර යුගල් දෙකක් තියෙනවා නම් ඒ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය කීයද? 0යි. හරිද? ඔන්න ළමයි දුන්න පළවෙනි දත්තයෙන්ම අපි වැඩ ගොඩක් කරගත්තා. හරිද? ඊළඟට අපිට කියනවා මේ QRT කියලා කියන්නේ විද්‍යුත් ඍණතාවය දෙකට වඩා වැඩි මූලද්‍රව්‍යලු. ළමයි විද්‍යුත් ඍණතාවය දෙකට වඩා වැඩි නම් ඒගොල්ලෝ අනිවාර්යෙන්ම අලෝහ වෙන්න ඕන. එහෙනම් QRT කියලා කියන්නේ අලෝහමය මූලද්‍රව්‍ය. ඊළඟට කියනවා Q සහ R දෙවෙනි ආවර්තයලු T තුන්වෙනි ආවර්තයලු. දැන් ළමයි මෙතන Q සහ R කියලා කියන්නේ දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය නම් දෙවන ආවර්තයේ දැන් ඉන්න පුළුවන් මූලද්‍රව්‍ය මොනවද? හරි කාබන් ඉන්න පුළුවන්, නයිට්‍රජන් ඉන්න පුළුවන්, ඔක්සිජන් ඉන්න පුළුවන්, ෆ්ලුෝරින් ඉන්න පුළුවන්. කාබන්ට කලින් බෝරොනුත් ඉන්නවනේ. මෙයා ලෝහ කතාවක් තියෙන්නේ. දැන් ෆ්ලුෝරින් කීයටවත් වෙන්න බෑ. ඇයි ෆ්ලුෝරින් කවදාවත් මධ්‍ය පරමාණුවක් වෙන්නේ නැති නිසා. ඔක්සිජන් පරමාණු තුන මේ සැකිල්ල තුල දීලා තිබ්බ නිසා Q සහ R ඔක්සිජන් වෙන්න විදිහක් නැහැ. එහෙනම් ළමයි ඔය QR කියන්නේ අනිවාර්යෙන්ම කවුද? කාබන් සහ නයිට්‍රජන් විය යුතුයි. ඒ නිගමනයට ලේසියෙන් වෙන්න පුළුවන්. හරිද? ඊළඟ දේ තමයි ළමයි මෙතන Q සහ R කාබන් සහ නයිට්‍රජන් වෙන්න ඕනනේ. Q සහ R ගේ විධිමත් ආරෝපණත් බිඳුව වෙන්න ඕන. හරිද? එහෙනම් දැන් අපි සැක කරන්නේ Q සහ R කාබන් හෝ නයිට්‍රජන් වෙන්න ඕන. ඒ දෙන්නගේ විධිමත් ආරෝපණ බිඳුවක් වෙන්න ඕන. අපි ළමයි දැන් මේ ගානට ගලපමු. හිතන්න මෙන්න මෙහෙම. මෙතන R කියන කෙනා අපි කාබන් කියලා ගත්තොත්. හරිද? Q කියන කෙනා නයිට්‍රජන් කියලා ගත්තොත් මේක මෙතන තියෙන NH බොන්ඩ් එකක්නේ. මේ දෙන්න අතර අපි ඩබල් බොන්ඩ් එකක් හදලා මෙතෙන්ට එකසර යුගලක් දුන්නොත් මේ නයිට්‍රජන්ගේ අෂ්ටකයක් සම්පූර්ණ වෙලා විධිමත් ආරෝපණයක් බිඳුවක් වෙනවා. මේ කාබන්ට H එකක් සම්බන්ධයි මේ තියෙන මෙන්න මේ බොන්ඩ් එක. දැන් ළමයි මොකක්ද වෙන්නේ? කාබන්ගේ අෂ්ටකයක් සම්පූර්ණයි, කාබන්ගේ විධිමත් ආරෝපණයත් බිඳුවයි. එහෙමනම් ළමයි හරි මෙතන මේ Q කියලා කියන්නේ කාටද? නයිට්‍රජන්ට.
R කියලා කියන්නේ කාටද? කාබන්ට. දැන් ළමයි අපි T ව හඳුනගමු. T කියන මූලද්‍රව්‍යයේ විධිමත් ආරෝපණයේ බිඳුවක් වෙන්න ඕන. බැයි දැන් බය නැතුව අපි එහෙම කියන්නේ ඍණ එකක විධිමත් ආරෝපණය වඩාත් විද්‍යුත් ඍණ ඔක්සිජන් වගේ මූලද්‍රව්‍යයක් මත තියෙන්න ඕන කියලා පැහැදිලිව කිව්වා. එහෙනම් මේ ව්‍යුහයේ වෙන කොතනකවත් ළමයි ආයේ විධිමත් ආරෝපණ තියෙන්න බෑ ධනවත් ඍණවත්. හරිද? එහෙමනම් දැන් ව්‍යුහය තුල R සහ Q අතර අපිට ඩබල් බොන්ඩ් එකක් ඇඳලා මෙතෙන්ට එකසර යුගලක් දෙන්න පුළුවන්. හරිද? ඊළඟට ළමයි T වෙන්නේ කවුද? T කෙනාගේ විධිමත් ආරෝපණයේ බිඳුවක් වෙන්න ඕනනේ. එහෙනම් බිඳුව කියලා දාගමු. එහෙනම් T කියන කෙනා ඉන්න කාණ්ඩ අංකය එයාගේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණනට සමානයි. ඒ සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන මං Ne කියලා දාන්නම්. T කියන පරමාණුව වටේ එකසර යුගල් එකසර ඉලෙක්ට්‍රෝන නැහැ. T කියන කෙනා බන්ධන කීයක් හදලා තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6ක්. එහෙනම් T කියන කෙනා බන්ධන 6ක් හදන්න ඉලෙක්ට්‍රෝන 6ක් වැය කරලා තියෙනවා නම් මේ පැත්තෙන් ඍණ 6ක් එනවා නම් ඒ ඍණ 6 මෙහාට දැම්මොත් 6ක් වෙනවනේ. එහෙනම් T කියන පරමාණුව මත තිබිය යුතු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 6ක් නම් T කියන්නේ 6 වෙනි කාණ්ඩයේ කෙනෙක් වෙන්න ඕන. ළමයි එහෙමනම් දැන් මට කියන්න මෙන්න මේ දේ. 6 වන කාණ්ඩයේ ඉන්න හරි ඔය 6 කියලා කියන්නේ 6A. හරිද? 6 වන කාණ්ඩයේ ඉන්න 3 වන ආවර්තයේ මූලද්‍රව්‍යනේ කවුද ළමයි? සල්ෆර්. එහෙමනම් හරි මෙතන මේ T කියන්නේ කවුද? සල්ෆර් කියන මූලද්‍රව්‍යයයි. පැහැදිලිද? දැන් එහෙමනම් ළමයි මේ දත්ත ටික ගොඩ දාගත්තා නම් අපිට දැන් පුළුවන් ඔය දීලා තියෙන සැකිල්ල සඳහා QRT වලට අදාළ නිවැරදි මූලද්‍රව්‍ය ටික පාවිච්චි කරලා ස්ථායීම ලුයිස් ව්‍යුහය අඳින්න. එහෙනම් H ලිව්වා. හරිද? Q කියලා කියන්නේ නයිට්‍රජන් එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දාගත්තා ඩබල් බොන්ඩ් එකත් එක්ක. R කියන්නේ කාබන් මෙතන තියෙන H එක. ඊළඟට T කියන්නේ සල්ෆර් මෙතන සල්ෆර් එක ඔක්සිජන් බන්ධනයක් එකසර එක ඔක්සිජන් බන්ධනයක් තනි බන්ධනයක් කරන්න එකට එකසර යුගල් 3ක් දෙන්න. ඊට පස්සේ මෙතනින් ඩබල් බොන්ඩ් එකක් තියාගන්න. මෙතනින් ඩබල් බොන්ඩ් එකක් තියාගන්න. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. මෙතනින් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. හරිද? එහෙනම් මෙන්න හරි H2O3 QRT සඳහා නිවැරදි ස්ථායි ලුයිස් ව්‍යුහය. දැන් අපෙන් ඊළඟට ප්‍රශ්නය ඇහුවා මේට අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න. ඒ සංප්‍රයුක්ත ව්‍යුහ වලින් ස්ථායි අස්ථායි ව්‍යුහ හඳුනගන්න කියලා. හරි දැන් අපි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න යමු. හරි ළමයි දැන් අපි දීලා තිබුණු සැකිල්ලට අදාළව ස්ථායි ලුයිස් ව්‍යුහයක් ඇන්දා. මේ ලුයිස් ව්‍යුහය සලකමින් අපි හදන්න පුළුවන් තවත් සංප්‍රයුක්ත ව්‍යුහ හදමු. හරිද? අපි ළමයි මෙහෙම කරමු ඉස්සෙල්ලාම. අපි තනි බන්ධනය දුන්නේ මේ ඔක්සිජන්ටනේ. එහෙනම් මේ ඔක්සිජන් බන්ධනය තනි බන්ධනයක් කරලා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දීලා මෙතෙන්ට විධිමත් ආරෝපණය ඍණ එකක් දීලා මේ බොන්ඩ්ස් දෙකම ඩබල් බොන්ඩ් කරමු. නෑ එකසර යුගල් දෙක දාගත්තා. මෙතන එකසර යුගලයි ඩබල් බොන්ඩ් එක. ඊට පස්සේ අපි තනි බන්ධනය මෙතෙන්ට දීලා මේ දෙන්නව ඩබල් බොන්ඩ්ස් කරමු. එහෙනම් මේ බන්ධන දෙක ද්විත්ව බන්ධන කරලා මේක තනි බන්ධනයක් කරා. මෙතෙන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දෙන්න. මෙතෙන්ටත් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි. මෙතෙන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දෙන්න. ඊට පස්සේ මෙතන ඩබල් බොන්ඩ් එකක් කරන්න නයිට්‍රජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දෙන්න. හරිද? ඊළඟට ළමයි අපි මෙහෙම කරමු. මේ අඳින ලද ලුයිස් ව්‍යුහය තියෙනනේ මෙන්න මේක. මේකේ තියෙන එක සල්ෆර් ඔක්සිජන් බන්ධනයක ෆයි බන්ධනයක් ඔක්සිජන්ගේ පැත්තට කඩමු. එහෙනම් මෙන්න මේ ෆයි බන්ධනය ඔක්සිජන්ගේ පැත්තට කැඩුවොත් ඒක ඒ ඔක්සිජන්ට එකසර යුගල් 3ක් ලැබෙනවා. මෙතන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙද්දි මෙයා 1 මෙතන ද්විත්ව බන්ධනය හරිද? මෙතන කාබන් නයිට්‍රජන් ද්විත්ව බන්ධනය නයිට්‍රජන් එකසර යුගල. සහ ළමයි මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතනදී සල්ෆර් මතට ධන එකක විධිමත් ආරෝපණයක් ලැබෙනවා. හරිද? දැන් මේ ව්‍යුහයේ ඩබල් බොන්ඩ් එක තිබ්බේ මෙතනනේ. අපි ඊළඟට හඳින ව්‍යුහයේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දාලා
මේ දෙන්නව තනි බන්ධන කරමු. එහෙනම් මෙතෙන්ට ද්විත්ව බන්ධනය දුන්නා. හරිද? මේ බන්ධන දෙකම තනි බන්ධන කරා. ඔක්සිජන් පරමාණුවකට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3 බැගින් ලබා දුන්නා. මෙතන ඩබල් බොන්ඩ් එක හැදුවා. නයිට්‍රජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දුන්නා. හරි ළමයි දැන් අපි මෙහෙම කරමු. හරි අපි ද්විත්ව බන්ධනය මෙතෙන්ට දීලා මෙන්න මේ බන්ධන දෙක තනි බන්ධන කරමු. එහෙනම් මේක ද්විත්ව බන්ධනයක් කරා. එකසර යුගල් දෙකක් මෙතෙන්ට දුන්නා. මේ බන්ධන දෙකම තනි බන්ධන කරලා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් මෙතෙන්ට 1 මෙතෙන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3යි මෙතෙන්ට 1 ඊට පස්සේ මේ දෙක ඩබල් බොන්ඩ් කරා නයිට්‍රජන්ට එකසර යුගලක් දුන්නා. හරිද? ඊළඟට අපි මෙන්න මෙහෙම කරමු ළමයි. මෙන්න මේ සල්ෆර් පරමාණුව වටේ තියෙන මේ 5 බන්ධනයත් මේ 5 බන්ධනයත් ඒගොල්ලන්ගේ ඔක්සිජන්ගේ පරමාණු දෙසට කඩලා ඔක්සිජන්ට එකසර යුගල බැගින් අලුතෙන් දෙමු. එතකොට මේ බන්ධන දෙකම තනි බන්ධන වෙනවා. එහෙනම් මේ බන්ධනයේ බන්ධන තුනම තනි බන්ධන වෙනවා. ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3 බැගින් යනවා. ඔක්සිජන් පරමාණුවකට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් සෙට් වෙනවා කියලා කියන්නේ ඍණ 1 බැගින් වෙනවා. සහ මේක ද්විත්ව බන්ධනයක් කරා නයිට්‍රජන්ට එකසර යුගලක් දෙන්න. හරිද? මෙතන සල්ෆර් විධිමත් ආරෝපණය ගත්තොත් ඕක ධන දෙකක් වෙනවා. පැහැදිලිද කියපු දේ? රයිට්. එහෙමනම් ළමයි දැන් අපි අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ අමතරව 6ක් මෑන්දා. ළමයි මේ අනුර තවත් ඇදගෙන යන්න පුළුවන්. තේරුණාද? රයිට්. හරි. එහෙනම් ළමයි ඕගොල්ලෝ හෝම්වර්ක් එකක් විදිහට මේට අඳින්න පුළුවන් තවත් සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න. ඒ අඳින හැම ව්‍යුහයක්ම අස්ථායී ව්‍යුහ වෙයි මේ ඇන්දේවට සාපේක්ෂව. මේ ඇඳපු ව්‍යුහ සංප්‍රයුක්ත ව්‍යුහ සලකද්දී හරිද? මේ ව්‍යුහය ස්ථායී, මේක ස්ථායී, මේ ව්‍යුහය ස්ථායී. හරිද? මේ සංප්‍රයුක්ත ව්‍යුහ තුන හැර අඳින ලද ඉතුරු සංප්‍රයුක්ත ව්‍යුහ සියල්ලම අස්ථායී වෙනවා. පැහැදිලිද? අන්න ඔය කාරණේ තේරුම් ගන්න. හේතුව මේ ව්‍යුහ තුනට සාපේක්ෂව මේ සංප්‍රයුක්ත ව්‍යුහ හතරේ ආරෝපණ ව්‍යාප්තිය අනෙක් ඒවාට සාපේක්ෂව වැඩි. එහෙනම් යම් සංප්‍රයුක්ත ව්‍යුහයක ආරෝපණ ව්‍යාප්තිය වැඩි වෙනවා නම් අනිවාර්යෙන්ම ඒ ව්‍යුහය අස්ථායී වෙනවා. එහෙනම් මේ සංප්‍රයුක්ත ව්‍යුහ හතරට අදාළව දෙන්න තියෙන නිගමනය අස්ථායී සංප්‍රයුක්ත ව්‍යුහ වේ. මේ සංප්‍රයුක්ත ව්‍යුහ තුනට අදාළව දෙන්න තියෙන නිගමනය සාපේක්ෂව ස්ථායී සංප්‍රයුක්ත ව්‍යුහ වේ. හරි. එහෙනම් ළමයි මතක තියාගන්න ඔයගොල්ලෝ එක්සෑම් එකට යන්න කලින් ඔයගොල්ලන්ගේ 2015 අවුරුද්දේ ආපු මෙන්න මේ ප්‍රශ්නේ හොඳ අවබෝධයකින් කියවලා මේක කරලා එක්සෑම් එකට යන්න. මොකද පාස් පේපර්ස් ඉතිහාසය තුල වෙනස් විදිහකට ආපු ප්‍රශ්නයක් තමයි 2015 අවුරුද්දේ තිබුණේ. හරිද? අපි දැන් 2014 අවුරුද්දට යනවා. හරි. ළමයි දැන් අපි 2014 අවුරුද්දේ සංප්‍රයුක්ත ව්‍යුහ ප්‍රශ්නෙට යමු. කිව්වේ මෙහෙම දෙයක් C4H4N4 කියලා හරිද සයනොගුයිඩිනීන් කියලා සංයෝගයක සැකිල්ල අපිට දෙනවා. සැකිල්ල දීලා අපෙන් අහනවා මීට අඳින්න පුළුවන් ස්ථායීම ලුයිස් ව්‍යුහය අඳින්න. ඊට පස්සේ මීට ඇඳිය හැකි තවත් සංප්‍රයුක්ත 4ක් අඳින්න කියලා. හරිද? දැන් මේක ළමයි උදාසීන අණුවක්නේ. උදාසීන අණුවක් කැමති තමන්ගේ හැම පරමාණුවක් මතම විධිමත් ආරෝපණයේ බිඳුවක් වෙනවට. රයිට්. දැන් ළමයි පොඩි කෙටි ක්‍රම ටිකක් ඔයගලන්ට මතක් කරලා ඉන්නම්. දැන් යම්කිසි සැකිල්ලක කෙලවරක නයිට්‍රජන් පරමාණුවක් ඉන්නවා නම් හයිඩ්‍රජන්ලා දෙන්නෙක් එක්ක මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්නත් විධිමත් ආරෝපණය බිඳුවක් කරන්නත් මේ නයිට්‍රජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දුන්න නම් හරි. හරිද? ඔය පොයින්ට් එක ළමයි හොඳට මතක තියාගන්න. එහෙනම් දැන් අපිට බය නැතුව මේ නයිට්‍රජන් පරමාණු දෙකේම විධිමත් ආරෝපණ බිඳුවක් කරගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙන මෙහෙම වාතාවරණයක්නේ. නයිට්‍රජන් පරමාණුවක් කෙලවරක ඉන්නවා නම් එයාගේ විධිමත් ආරෝපණයේ බිඳුවක් කරන්නත් අෂ්ටකය සම්පූර්ණ කරන්නත් ත්‍රිත්ව බන්ධනයක් හදලා එයාට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දුන්නා නම් හරි.
ඔන්න ඔය පොයින්ට් එකත් හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි මේ කාබන් සහ නයිට්‍රජන් අතර ඩබල් බොන්ඩ් එකක් හදලා මේ නයිට්‍රජන්ට එක සැර යුගලක් දෙමු. අන්න එහෙනම් නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් වෙනවා. මේ කාබනුත් මේ කාබන්ගෙත් විධිමත් ආරෝපණ දැන් බිඳුවක්. දැන් අපිට තියෙන්නේ මේ අඳින ලද ලුයිස් ව්‍යුහය සලකමින් ඊට අදාළව සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩනගන එක. සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩනගද්දී සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරන්නේ නැත. ඒ පරමාණු එහෙම් පිටින්ම තියාගන්න. මම ළමයි NH2 එක මේ විදිහට ලියන්නම්. හරිද? right. දැන් අපි ළමයි මෙන්න මෙහෙම කරමු. මෙන්න මේ කාබන් සහ නයිට්‍රජන් අතර ෆයි බන්ධනයක් තියෙනවනේ. මේ ෆයි බන්ධනේ නයිට්‍රජන්ගේ පැත්තට කඩලා නයිට්‍රජන්ට එකසර යුගලක් දෙමු. හරිද? එහෙනම් නයිට්‍රජන් ගාව එකසර යුගලක් තියෙද්දි තව එකසර යුගලක් එනවා. දැන් එතකොට ළමයි මේ කාබන්ගේ අෂ්ටකය අසම්පූර්ණ වෙනවනේ. මේ කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න මේ නයිට්‍රජන් ගාව තිබුණු එකසර යුගල මෙතෙන්ට දීලා ෆයි බොන්ඩ් එකක් හදමු. ඔන්න ෆයි බොන්ඩ් එකක් හැදුවා. හදපු ගමන් මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ධන එකක් වෙනවා. මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ඍණ එකක් වෙනවා. කාබන් සහ නයිට්‍රජන් අතර ත්‍රිත්ව බන්ධනයක් වෙනවා. නයිට්‍රජන් ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. හරිද? ඊළඟට මීට අදාළව තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් දැන් අපි හදමු. අතනින් සැකිල්ල ඉස්සෙල්ලාම ලියාගෙන ඉන්නම්. කාබන් ආයෙත් නයිට්‍රජන් ආයෙ කාබන් මෙතනින් NH2 මෙතනින් NH2. අපි ළමයි දැන් ඩබල් බොන්ඩ් එක හැදුවේ මේ නයිට්‍රජන්ගේ මේ පැත්තෙන්නේ. අපි ඔය වැඩේ මේ නයිට්‍රජන් ගාව තියෙන මේ එකසර යුගල විසින් මේ එකසර යුගල පාවිච්චි කරලා කරමු. එහෙනම් දැන් මේ නයිට්‍රජන්ගේ එකසර යුගල මෙතෙන්ට දීලා ඩබල් බොන්ඩ් එකක් හදන්න මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය ධන එකක් කරන්න. මේක තනි බන්ධනයක් විදිහට තියලා නයිට්‍රජන්ට එකසර යුගලක් දෙන්න. ඊළඟට මේ නයිට්‍රජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි විධිමත් ආරෝපණය ඍණ 1යි. මේ කාබන් සහ නයිට්‍රජන් අතර බන්ධනය ත්‍රිත්ව බන්ධනයක්. එයාට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දෙන්න. හරිද? right. හරි. අපි තවත් සංප්‍රයුක්ත ව්‍යුහ අඳිමු. සැකිල්ල ලියන්නම්. N නයිට්‍රජන් කාබන් මෙතනින් NH2 මෙතනින් ළමයි ආයෙත් NH2. හරිද? දැන් අපි මෙන්න මෙහෙ වැඩක් කරමු. මේ අඳින ලද මේ ව්‍යුහය තියෙනවනේ. මේ ව්‍යුහයේ කාබන් සහ නයිට්‍රජන් අතර තියෙන ෆයි බන්ධන දෙකෙන් එක ෆයි බන්ධනයක් නයිට්‍රජන්ගේ පැත්තට කඩලා නයිට්‍රජන්ට එකසර යුගලක් දෙමු. එහෙනම් නයිට්‍රජන් ගාව දැන් එකසර යුගල් දෙකක් තියෙනවා. ත්‍රිත්ව බන්ධනය ද්විත්ව බන්ධනයක් වෙනවා. හරිද? දැන් මේ කාබන්ගේ අෂ්ටකය අසම්පූර්ණයිනේ. මේ කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න මේ නයිට්‍රජන්ගේ එකසර යුගලක් මෙතෙන්ට දෙන්න. ඒ නිසා දැන් මේ නයිට්‍රජන් ගාව එකසර යුගලක් ඉතුරු වෙනවා. හරිද? ඊළඟට මෙතන තිබුණු ඩබල් බොන්ඩ් එක ඒ විදිහටම ළමයි තියාගන්න මෙතන එකසර යුගලක් එක්ක. එහෙනම් ධන 1යි මෙතන විධිමත් ආරෝපණය ඍණ 1යි විද්‍යුත් වශයෙන් උදාසීන වෙනවා ඒ ව්‍යුහය. හරි. එහෙනම් දැන් මීට අදාළව තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් ගොඩනගමු. මේ ව්‍යුහයේ ළමයි අපි දැන් මේ වෙනස්කම කරමු. මේ ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දීලා මේ තනි බන්ධනය මෙතනින් ගහමු. හරි. එහෙනම් ඉතුරු ටික ඒ විදිහටම තියාගන්න. මෙතන නයිට්‍රජන් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. මෙතන ඩබල් බොන්ඩ් එක මෙතන ඩබල් බොන්ඩ් එක මෙතන එකසර ඉලෙක්ට්‍රෝන යුගල මෙතන කාබන් මෙතනින් NH2ත් එක්ක මෙතන ද්විත්ව බන්ධනය මෙතන ධන විධිමත් ආරෝපණය මෙතන NH2 මෙතනින් එකසර යුගල දෙන්න. එහෙනම් මේ තියෙන්නේ අඳින්න පුළුවන් තවත් සංප්‍රයුක්ත ව්‍යුහ 4ක්. ළමයි මේ ව්‍යුහය සඳහා තවත් සංප්‍රයුක්ත ව්‍යුහ තව ඇඳගෙන යන්න පුළුවන්. තව ළමයි මේකට තව 4ක් විතර අවුලක්ම නැතුව අඳින්න පුළුවන්. right හරි. එහෙමනම් දැන් ඕගොල්ලෝ homework එකක් විදිහට මීට අදාළව අඳින්න පුළුවන් තවත් සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න. right මේ ප්‍රශ්නෙත් එක්ක මතක තියාගන්න මෙන්න මේ කරුණු. යම්කිසි ව්‍යුහයක කෙලවරක නයිට්‍රජන් ඉන්නවා නම් මෙන්න මේ විදිහට. එතෙන් ඒ නයිට්‍රජන්ට හයිඩ්‍රජන්ලා දෙන්නෙක් NH2 විදිහට සම්බන්ධ නම් මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් කරන්න ඒ නයිට්‍රජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දෙන්න.
හරිද? අනෙක් එක නයිට්‍රජන් පරමාණුවක් කෙලවරක ඉන්නවා නම් ඒ නයිට්‍රජන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරමින් විධිමත් ආරෝපණයේ බිඳුවක් කරන්න මේ නයිට්‍රජන්ට ත්‍රිත්ව බන්ධනයක් සමග එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දෙන්න. එතකොට වැඩේ ළමයි හරියටම හරි. පැහැදිලිද? ඊට පස්සේ ස්ථායි ලුයිස් ව්‍යුහය ඇඳලා සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරන්නේ නැතුව ෆයි බන්ධන සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සුදුසු පරිදි එහාට මෙහාට කරලා අඳින්න පුළුවන් තවත් සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න. පැහැදිලිද කියපු දේ? හරි. දැන් අපි එහෙනම් 2013 අවුරුද්දට යමු. ළමයි දැන් අපි 2013 අවුරුද්දට යමු. 2013 අවුරුද්දේ අපිට දුන්නේ NH2O2 කියන නයිට්‍රමයිඩ් වල සැකිල්ල. ඇහුවේ සුපුරුදු ප්‍රශ්න දෙක. මීට අඳින්න පුළුවන් ස්ථායිම සංප්‍රයුක්ත ව්‍යුහය අඳින්න කිව්වා. ඊට පස්සේ අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩනගලා ඒ වගේ ස්ථායි සහ අස්ථායි බව හඳුන ගන්න කියලා කිව්වා. හරිද? ළමයි දැන් මේක පේන විදිහට ළමයි උදාසීන අණුවක් නේ, මොකද ආරෝපණයක් දාලා නැහැ. එහෙනම් හැම පරමාණුවක් මතම විධිමත් ආරෝපණ ශුන්‍යයක් වෙනවා නම් ඒක ඒ අණුව ස්ථායි වීමට හේතුවක්. හරිද? දැන් මේ සැකිල්ල දිහා බලපුවාම අපිට පේනවා කෙලවරක නයිට්‍රජන් පරමාණුවක් NH2 විදිහට NH බන්ධන දෙකක් හදාගෙන ඉන්නවා. එවන් අවස්ථාවක ගන්න ඕන ක්‍රියාමාර්ගය තමයි නයිට්‍රජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දෙන එක. එතකොට යාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයත් සම්පූර්ණ වෙනවා. විධිමත් ආරෝපණයත් බිඳුවක් වෙනවා. ඊළඟට මේ පැත්තට හැරෙන්න. හරිද? අපි එක ඔක්සිජන් පරමාණුවක විධිමත් ආරෝපණය බිඳුව කිරීමේ අරමුණ ඇතුව එක ඔක්සිජන් පරමාණුවකට ඩබල් බොන්ඩ් එකක් හැදුවොතින් එයාට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දෙන්නම වෙනවා. එතකොට මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් වෙන්නේ. ඊට පස්සේ ළමයි මේ නයිට්‍රජන්ට ආයේ ෆයි බන්ධන අපිට හදන්න යන්න බෑ. ඇයි මේ වෙද්දි නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණයි. දෙවන ආවර්තයේ ඉන්න සියලුම මූලද්‍රව්‍ය පරමාණු වලට තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 8යි. 8න් එහාට තියාගන්න බෑ. මේ නයිට්‍රජන් දැනටමත් 8 සම්පූර්ණ කරගෙන ඉවරයි. එහෙනම් වෙන කරන්නම දෙයක් නෑ. මේ NO බොන්ඩ් එක තනි බන්ධනයක් විදිහට තියන්න. මෙතන නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර බන්ධනය හරිද? අදාළ තනි බන්ධනයක් විදිහට තියලා එකසර විගල් 3ක් දීලා මෙතෙන්ට ළමයි හරිද? විධිමත් ආරෝපණය ඍණ එකක් කරන්න. එහෙනම් මෙතන නයිට්‍රජන් විධිමත් ආරෝපණය ධන එකක් වෙනවා. දැන් ළමයි මීට අදාළව සංප්‍රයුක්ත ව්‍යුහ අපි අඳිමු. සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරන්න බෑ අපිට. හරිද? රයිට්. අපි ළමයි දැන් මෙහෙම කරමු. මෙතන තිබ්බ ද්විත්ව බන්ධනය මෙතෙන්ට දීලා මේ තනි බන්ධනය මෙතෙන්ට දෙමු. හරි. එහෙනම් තනි බන්ධනයක් කරා ද්විත්ව බන්ධනයක් කරා මේ ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දුන්නා. මේ ඔක්සිජන්ට ඊට පස්සේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දුන්නා. මේ නයිට්‍රජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් දුන්නා. මෙතන ධන එකක විධිමත් ආරෝපණයක් තියෙනවා. හරි. ඊළඟට ළමයි මෙහෙම කරමු. මෙතන තියෙන ෆයි බන්ධනය ඔක්සිජන්ගේ පැත්තට කඩලා ඔක්සිජන්ට එකසර යුගලක් දෙමු. එතකොට මේක තනි බන්ධනයක් වෙනවා. ඒ වගේමයි නයිට්‍රජන්ගේ අෂ්ටකය අසම්පූර්ණ වෙනවා. මේ නයිට්‍රජන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න මේ එකසර යුගල මෙතෙන්ට දීලා අපි ද්විත්ව බන්ධනයක් හදාගමු. රයිට්. එහෙමනම් ළමයි අපි මෙහෙම කරමු. හරි. මෙතන H එක තියෙද්දි මෙතන N එක තියෙද්දි මෙතනත් H එක තියෙද්දි. හරිද? මේ නයිට්‍රජන් ගාව තිබ්බ එකසර යුගල මෙතෙන්ට දීලා ද්විත්ව බන්ධනයක් හැදුවා. ඊට පස්සේ මෙතන ඔක්සිජන් බන්ධනය මේ NO බන්ධනය තනි බන්ධනයක් කරා. හරිද? මේ ඔක්සිජන්ට එකසර යුගල් 3ක් බැගින් දෙන්න 1 මේ ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3යි තනි බන්ධනයක් කරන්න. එහෙනම් මෙතන විධිමත් ආරෝපණය ධන 1යි, මෙතන විධිමත් ආරෝපණය ධන 1යි. රයිට්. එහෙනම් මෙන්න නයිට්‍රමයිඩ් සඳහා අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ තුනම. ළමයි දැන් අපිට තියෙන්නේ හරි මේ සංප්‍රයුක්ත ව්‍යුහ තුනේ ස්ථායි සහ අස්ථායි බව සංසන්දනය කරන එක. හරිද? මේ සංප්‍රයුක්ත ව්‍යුහ දෙකම ගත්තොත් එකිනෙකින් සමරූපී මේ දෙන්නම ස්ථායි. එහෙනම් මේ දෙන්නම අපිට ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ව්‍යුහය මොකද්ද මෙතන තියෙන අවුල? අවුල වෙන්නේ මේ සංප්‍රයුක්ත ව්‍යුහයේ අනුයාත පරමාණු දෙකක් මත සජාතීය ධනාරෝපණ පැවතීම. එහෙනම් සංප්‍රයුක්ත ව්‍යුහයක අනුයාත පරමාණු දෙකක් මත සජාතීය ධනාරෝපණ තියෙනවා නම්
මේ ධනාරෝපණ අතර ඇතිවන විකර්ෂණය නිසා බන්ධනය අස්ථායි වෙනවා. බන්ධනය අස්ථායි වීම හේතු කොටගෙන සමස්ත ව්‍යුහයම අස්ථායි වෙනවා. එහෙනම් මේ ව්‍යුහය අපිට අස්ථායි ව්‍යුහයක් කියලා අපිට යෝජනා කරන්න පුළුවන්. එහෙනම් දැන් අපෙන් ඇහුවොතින් මේ ව්‍යුහය අස්ථායි වෙන්නේ ඇයි කියලා ඇහුවොත් අපිට පොයින්ට්ස් 3කට කඩන්න පුළුවන්. ආරෝපණ ව්‍යාප්තිය වැඩිවීම එකක්. අනිත් එක අනුයාත පරමාණු දෙකක් මත සජාතීය ධනාරෝපණ පැවතීම. අනිත් එක තමයි විද්‍යුත් ඍණතාවයෙන් ඉහළ නයිට්‍රජන් පරමාණුව මත ධන විධිමත් ආරෝපණ පැවතීම. මොකද නයිට්‍රජන් කියලා කියන්නේ විද්‍යුත් ධන කෙනෙක් නෙමෙයි ධන ආරෝපණ තියාගන්න. පැහැදිලිද කියපු දේ? right. දැන් අපි එහෙනම් 2012 අවුරුද්දේ ප්‍රශ්නෙට යමු. හරි. ළමයි 2012 අවුරුද්දේ ප්‍රශ්නය එහෙමයි. පෙරොක්සි නයිට්‍රයිට් අයනය කියලා අයනයකට අදාළ සැකිල්ල දෙනවා. අහන්නේ සුපුරුදු ප්‍රශ්න දෙක ස්ථායිම ලෙවිස් ව්‍යුහය අඳින්න ඊට පස්සේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න ඒ සංප්‍රයුක්ත ව්‍යුහ වලින් ස්ථායි සහ අස්ථායි ව්‍යුහ අඳුන ගන්න. right? එහෙනම් මේ සැකිල්ල දිහා බලලා අපි ඉස්සෙල්ලා මෙන්න මේ තීරණයට එමු. මේක 1 නේ. එහෙනම් ওই ඍණ එකක ආරෝපණය පාර්ශ්වික ඔක්සිජන් පරමාණුවකට දෙමු. අපි මේ ඔක්සිජන්ව තෝරගන්නේ නැතුව මෙයාව තෝරගමු ළමයි. මම හේතුව තව ටිකකින් කියන්නම්. නම් මෙතෙන්ට එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දාලා මේක 1 කරන්න. මේ ඔක්සිජන් ඉන්නේ මැද තැනක නිසා දෙපැත්තේ සිග්මා බන්ධන දෙකක් තියෙන නිසා මෙයාට එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දෙන්න. මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් කරන්න ඕන නම් මේක ඩබල් බොන්ඩ් කරලා මෙතෙන්ට එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දෙන්න. එහෙනම් මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්න තව ඉලෙක්ට්‍රෝන දෙකක් අඩුයි එකසාර ඉලෙක්ට්‍රෝන යුගලක් මෙතෙන්ට දෙන්න. එහෙම කරපුවාම මේ නයිට්‍රජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් වෙනවා. එහෙනම් මෙන්න පෙරොක්සි නයිට්‍රයිට් සඳහා ස්ථායිම ලුයිස් ව්‍යුහය. දැන් මීට අදාළ සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩනගමු. සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩනගද්දී සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරන්නේ නැත. අපි මෙහෙම වැඩක් කරමු ළමයි. මෙන්න මේ ෆයි බන්ධනය මේ ඔක්සිජන්ගේ පැත්තට කඩලා හරිද? මේ ඔක්සිජන්ට එකසර යුගලක් දෙමු. හරිද? දැන් ඔක්සිජන් ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3යි. right. දැන් මේ නයිට්‍රජන්ගේ අෂ්ටකය අසම්පූර්ණ වෙනවානේ. මේ නයිට්‍රජන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න මේ ඔක්සිජන් ගාව තියෙන එකසර යුගලක් මෙතෙන්ට දෙමු. එහෙනම් මෙතන දැන් විධිමත් ආරෝපණය ඍණ 1යි, මෙතන ධන 1යි, මෙතන විධිමත් ආරෝපණය ඍණ 1යි. පැහැදිලිද? දැන් අපි මෙහෙම වැඩක් කරමු ළමයි. තව සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න ඕනනේ. මේ ෆයි බන්ධනය මෙතෙන්ට දෙමු. එතකොට මේ නයිට්‍රජන් ගාවට එකසර යුගලක් එනවා. එතකොට මේක තනි බන්ධනයක් වෙනවනේ. ඒ වගේම මේ ඔක්සිජන්ගේ අෂ්ටකයත් අසම්පූර්ණ වෙනවා. මේ ඔක්සිජන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න මේ ඔක්සිජන් ගාව තියෙන එකසර යුගලක් මෙතෙන්ට දෙමු. හරි. එහෙනම් දැන් කෙළවරේම තියෙන ඔක්සිජන් ගාව තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තුනෙන් එකක් දුන්නා. මේක ඩබල් බොන්ඩ් එකක් වෙනවා. ඊට පස්සේ ළමයි මෙතන දැන් ඔක්සිජන් ගාව එකසර යුගලක් තියෙනවා. මේක තනි බන්ධනයක් වෙනවා. නයිට්‍රජන් ගාව දැන් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. මේ ඔක්සිජන් ගේ ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3යි. එහෙනම් මෙතන විධිමත් ආරෝපණය ඍණ 1යි. මෙතන විධිමත් ආරෝපණය ඍණ 1යි. මෙතන මේ ඔක්සිජන් විධිමත් ආරෝපණය ධන 1යි. හරි. එහෙනම් මෙන්න පෙරොක්සි නයිට්‍රයිට් සඳහා අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ 3. right. දැන් ළමයි අපි ඊළඟ ප්‍රශ්නය ස්ථායි සහ අස්ථායි බව සඳහන් කරන්න හේතු සහිතව. මේ ව්‍යුහය ස්ථායි ව්‍යුහයකි. මේ ව්‍යුහ දෙකම අස්ථායි ව්‍යුහ වෙනවා. හරිද? ඇයි මේවා අස්ථායි වෙන්නේ? කියන්න බලන්න ළමයි. මේවා අස්ථායි වෙන්න හේතු වෙන්නේ වඩාත් විද්‍යුත් ඍණ ඔක්සිජන් පරමාණුව මත ධන විධිමත් ආරෝපණ පැවතීම. අනිත් එක තමයි ස්ථායි ව්‍යුහයට සාපේක්ෂව මේ ව්‍යුහ දෙකේම ආරෝපණ ව්‍යාප්තිය වැඩිවීම. පැහැදිලිද? එතකොට මේ ව්‍යුහය ස්ථායි වෙන්න හේතුව මොකක්ද? පාර්ශ්වික ඔක්සිජන් පරමාණුවක් මත ඍණ එකක විධිමත් ආරෝපණය පවතිනවා. අනෙක් පරමාණු සියල්ලගේම විධිමත් ආරෝපණ අනිත් පරමාණු සියල්ලගේම විධිමත් ආරෝපණ බිඳුව අවස්ථාවේ තියෙනවා. ඉතින් මේක වඩාත්ම ස්ථායි ව්‍යුහය වෙනවා. පැහැදිලිද? එහෙනම් 2012 අවුරුද්දේ ආවේ එච්චර ලොකු අමාරු ප්‍රශ්නයක් නෙමෙයි.
අපි හැමනම් දැන් 2011ට යමු. හරි ළමයි 2011 අවුරුද්දේ ප්‍රශ්නය ආවේ බයිකාබනේට් අයනය සඳහා සැකිල්ල දීලා ස්ථායම ලුවිස් ව්‍යුහය අඳින්න කියනවා. ස්ථායම ලුවිස් ව්‍යුහය ඇඳට පස්සේ අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳලා ඒ වගේ සාපේක්ෂ ස්ථායි සහ අස්ථායි බව සංසන්දනය කරන්න කියලා කියනවා. right දැන් මේක බයිකාබනේට් අයනයනේ HCO3 නේ. එහෙනම් ඔය ඍණ එකක විධිමත් ආරෝපණය පාර්ශ්වික ඔක්සිජන් පරමාණුවක් මතර දෙමු. එහෙම කරන්න නම් ඒ ඔක්සිජන් පරමාණුව තනි බන්ධනයකින් සම්බන්ධ කරන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දෙන්න. ඊට පස්සේ මේක ඩබල් බොන්ඩ් එකක් කරලා මේ ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණය බිඳුවක් කරලා අෂ්ටකයත් සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් මේ ඔක්සිජන් ඉන්නේ මැද තැනකනේ. ඒතර දෙපැත්තේ බන්ධන දෙකක් තියාගෙන ඉන්නවා නම් මෙයා ගාව දැන් තියෙන ඉලෙක්ට්‍රෝන 4යි මේ ඔක්සිජන් වටේ. හරි. අෂ්ටකේ සම්පූර්ණ කරන්න තව 4ක් මදිනේ. ඒ 4 අපි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් විදිහට දෙමු. දැන් ළමයි මීට අදාළ සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න කිව්වොත් සැකිල්ලේ පරමාණු වල පිහිටීම් වෙනස් කරන්නේ නැතුව ඉමු. එහෙමනම් මෙතන H, මෙතන ඔක්සිජන්, මෙතන කාබන්, මෙතන ඔක්සිජන් දෙන්න. අපි ද්විත්ව බන්ධනය මෙතෙන්ට දීලා මේක තනි බන්ධනයක් කරමු. එහෙනම් ද්විත්ව බන්ධනය මෙතනින් තියාගන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දෙන්න. මෙතෙන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් දෙන්න 1 මෙතෙන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දෙන්න. හරි. එහෙනම් ඊළඟට මොකක්ද අපිට කරන්න පුළුවන් දේ? අපි ළමයි මේ ෆයි බන්ධනය මේ ඔක්සිජන්ගේ පැත්තට කඩලා මෙතෙන්ට එකසර යුගලක් දීලා මෙතන එකසර යුගල් සංඛ්‍යාව 3ක් කරමු. මේ බන්ධනයයි ඔක්සිජන් එකසර යුගල් 3යි එහෙම් පිටින්ම ඉන්න දෙන්න. මේ කාබන්ගේ අෂ්ටකය දැන් අසම්පූර්ණ වෙනවා. මේ ෆයි බන්ධනය මෙහාට ගැඩුවොත්. මේ කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න මේ එකසර යුගල මෙතෙන්ට දෙන්න. හරි. එහෙනම් දැන් මෙතන H වෙනවා, මෙතන ඔක්සිජන්. හරි. මෙතන දැන් ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. මේ බන්ධනය තනි, මේ බන්ධනය තනි. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් බැගින් දෙන්න මේක 1 වෙනවා. මෙතනත් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3යි. මේක 1 වෙනවා. මෙතන ධන එකක විධිමත් ආරෝපණයක් තියෙනවා. එහෙනම් මෙන්න බයිකාබනේට් සඳහා අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ 3 මෙතනින් එහාට ඇඳ ගන්න බෑ. මේ සංප්‍රයුක්ත ව්‍යුහ 3 අතරින් මේ ව්‍යුහය සාපේක්ෂව ස්ථායි වෙද්දී මේකත් සාපේක්ෂව ස්ථායි වෙද්දී මේ ව්‍යුහය අස්ථායි වෙනවා. ළමයි මේ ව්‍යුහය අස්ථායි වෙන්න හේතුව මොකක්ද? එකක් තමයි අර ව්‍යුහ දෙකටම සාපේක්ෂව ආරෝපණ ව්‍යාප්තිය වැඩිවීම. අනෙක් හේතුව තමයි විද්‍යුත් ඍණතාවයෙන් වැඩි ඔක්සිජන් පරමාණුව මත ධන විධිමත් ආරෝපණ පැවතීම. එහෙනම් මේ ව්‍යුහය තුල ආරෝපණ ව්‍යාප්තිය වැඩිවීම නිසා හරිද වඩාත් විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන විධිමත් ආරෝපණයක් පැවතීම නිසා මේ ව්‍යුහය සාපේක්ෂව වඩා අස්ථායි ව්‍යුහය වෙනවා. පැහැදිලිද කියපු දේ? රයිට්. එහෙමනම් ළමයි මෙන්න බයිකාබනේට් සඳහා අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ 3 අන්න අස්ථායි ව්‍යුහය. පැහැදිලිද? හරි. ළමයි දැන් මේ වෙද්දී අපි 2020 ඉඳලා 2011 වෙනකන් ඇවිල්ලා තිබුණු සංප්‍රයුක්ත ව්‍යුහ ප්‍රශ්න ටික ඉවර කරා. හරිද? දැන් එහෙනම් තියරි ටික හරි. පාස් පේපර්ස් ටික විවරණය කරා. දැන් තියෙන්නේ ඕගොල්ලන්ට දුන්නු අසයින්මන්ට් එක වගකීමෙන් ඕගොල්ලෝ කරන එක ළමයි. හරිද? ඒ අසයින්මන්ට් එක අපේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිබුණා ලින්ක් එක. හරිද? ඒතර අපේ FB page එකේ දාලා තිබුණා ඒ PDF ෆයිල් එක. හරි. දැන් මේ වීඩියෝ එක බලන අපේ ක්ලාස් එන්නේ නැති ළමයෙක් ඉන්නවා නම් එතෙන්ට යන්න ඒ අසයින්මන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන තනියම කරන්න. කිසි ප්‍රශ්නයක් නෑ ළමයි. හරිද? දැන් එතන ඒකේ ඒ අසයින්මන්ට් එකේ ළමයි ව්‍යුහ 87කට අදාළව සැකිලි 87ක් තිබුණානේ. දැන් ඔයගොල්ලෝ කරන්න ඕන ඒක ව්‍යුහයකට අදාළව අවම වශයෙන් සංප්‍රයුක්ත ව්‍යුහ 3ක් අඳින්න. අවමේ කීයද? 3යි. ඒ 3කට වඩා අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහය තියෙනවනේ. ඒ 3කට වඩා අඳින්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න. මොකද සංප්‍රයුක්ත ව්‍යුහ අඳින තරමට තමයි ඒක ඕගොල්ලන්ට පිහිටන්නේ.
තේරුණාද? මොකද දැන් මේ ප්‍රශ්නේ එක්සෑම් එකේදී ව්‍යුහගත කොටසේන අනිවාර්ය ප්‍රශ්නයක්. අපිට මේක දැකලා නොදැක්කා වගේ යන්න බෑ. අනිවාර්යෙන් කළ යුතු ප්‍රශ්නයක්. ලේසි ප්‍රශ්නයක්, මේක අමාරු කරගන්න එපා ළමයි. තේරුණාද? එතකොට සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දි ළමයි අර ක්‍රමානුකූල පියවරට යනවට වඩා හොඳම දේ තමයි කෙටි ක්‍රම ටික අල්ලගන්න. දැන් උදාහරණයක් විදිහට කිව්වොතින් ඔක්සිජන් පරමාණුව මත ඍණාරෝපණයක් තියෙන්න ඕන නම් ඒ ඔක්සිජන් පාර්ශ්විකව ඉන්න කෙනෙක් නම් තනි බන්ධනයක් විදිහට තියලා එක සැරේ ගල් 3ක් දෙන්න. එතකොට එයා කොහොමත් විධිමත් ආරෝපණ ඍණ එකක් වෙනවා. ඒතර පාර්ශ්වික ඔක්සිජන්ගේ විධිමත් ආරෝපණයේ බිඳුවක් කරන්න ඕන නම් ද්විත්ව බන්ධනයක් කරලා එක සැරේ ගල් 2ක් දෙන්න. දැන් අන්න වගේ ළමයි කෙටි ක්‍රම තිබුණානේ. අන්නේ කෙටි ක්‍රම ළමයි අපේ තියරි නෝට් එකෙත් සාරාංශයක් විතර දාලා තිබුණා. අපේ මේ විවරණයට අදාළ වීඩියෝ එකේදීත් හැම ප්‍රශ්නයකදීම එහෙම හම්බෙච්ච කෙටි ක්‍රම ඕගොල්ලන්ට පැහැදිලි කරා. ඒව හොඳට මතක තියාගන්න. ඒව මතක තියාගත්තට පස්සේ ළමයි සංප්‍රයුක්ත ව්‍යුහ අඳිනවයි කියන එක ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. හරිද? දැන් මේ අසයින්මන්ට් එක කරලා ඕගොල්ලන්ට ඒක සබ්මිට් කරන්න ළමයි ඩෙඩ්ලයින් එකක් දුන්නා අගෝස්තු 15 ඉරිදා දවල් 12ට කලින්. මහනුවර ළමයි නම් ඒගොල්ලන්ට යොවුන් ආයතනයට ගෙනත් දෙන්න පුළුවන්. කෑගල්ලේ ළමයි නම් කෑගල්ලේ ඇපෙක්ස් ආයතනයට ගෙනත් දෙන්න අගෝස්තු 15 ඉරිදා දවල් 12ට කලින් සංප්‍රයුක්ත ව්‍යුහ අසයින්මන්ට් එක. ඒතර සංප්‍රයුක්ත ව්‍යුහ අසයින්මන්ට් එකේ කවර් පේජ් එකේ ඔයගොල්ලන්ගේ නම, ඉස්කෝලය පැහැදිලිව සඳහන් කළ යුතුමයි. නැත්නම් අපිට හොයාගන්න බෑ. පැහැදිලිද? රයිට්. එහෙනම් සංප්‍රයුක්ත ව්‍යුහ අසයින්මන්ට් එක කරන්න කරලා ඔයගොල්ලන්ගේ හැකියාවන් තවත් වර්ධනය කරගන්න. පැහැදිලිද? හරි. එහෙනම් ළමයි හොඳින් අවබෝධ කරගන්න මේ දේ අවසාන වශයෙන්. දැන් මේ වගේ දේවල් ළමයි අර O level කාලේ කරා වගේ කටපාඩම් කරලා මතක තියාගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා කටපාඩම් කරලා ගොඩ දාගන්න පුළුවන් සයන්ස් කෙමිස්ට්‍රි නෙමෙයි ළමයි මේ. තමන්ගේ අවබෝධයෙන් ගොඩ දාගන්න ඕන දේවල්. හරිද? එහෙනම් හැම ළමයෙක්ම කැපවීමෙන් තමන්ට දුන්න අසයින්මන්ට් එක කරන්න ලොකු වගකීමක් ඒක. අගෝස්තු 15 ඉරිදා දවල් 12ට කලින් යොවුන් මහනුවර යොවුන් ආයතනයට හරි කෑගල්ල ඇපෙක්ස් ආයතනයට හරි අසයින්මන්ට් එක සබ්මිට් කරන්න. හරිද? එහෙනම් හැම ළමයෙක්ම කැපවීමෙන් වැඩ කරගෙන යන්න. හරි?